අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න අපේ පක්ෂ මධ්‍යම කාර්යක සභික ලක්ෂ්මන් නිපුණාරච්චි සහෝදරය ඇතුළු වේදිකාවේ ඉන්න සහෝදරිය සහෝදරවරුන්ගෙන් මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න සහෝදරවරු සහෝදරියන් සියලු දෙනාගෙන් අවසරයි. විශේෂයෙන්ම අප කල්පනා කරේ අපේ පක්ෂ ක්‍රියාකාරකීන් අපේ පක්ෂ සමාජිකයින් මේ විදියට කැඳවන්න ඕන කියලා මේ මොහොතේ මතුවී තිබෙන තත්ත්වය පිළිබඳ යම් සවිස්තරාත්මක සාකච්ඡාවක් කරගන්න. එහෙම නේද? එම සාකච්ඡාවක් අපේ සමාජිකයන්ට අවශ්‍ය වෙලා තිබෙනවා. නේද? විශේෂයෙන්ම අපි දන්නවා මේ රටේ සෑම ව්‍යසනයක් සිදු වූ මොහොතකදීම ජනතා විමුක්ති පෙරමුණේ අපි පක්ෂයක් හැටියට අපිට ඉටු කළ යුතු කාර්යභාරය මේ සමාජයත් මේ රටත් වෙනුවෙන් අපි ඉටු කරලා තිබෙන දේශපාලන ව්‍යාපාරය. ඔබට මතක ඇති විශාල ව්‍යසනයක් හැටියට සුනාමිය අපේ රට ජීවිත දහස් ගණන් බිලිගනිමින් නේද ස්වභාවික ව්‍යසනයක් ඇති වෙච්ච වෙලාවෙත් අපි පක්ෂයක් හැටියට ඒ සඳහා මැදිහත් වෙමින් නේද ඒ විනාශ වූ දීපල ඒ ජනතාවගේ ජීවිත යලි යථාවත් කිරීම සඳහා අපි මැදිහත් වූ දේශපාලන ව්‍යාපාරය. ඒ වගේම රටේ කොතනක ගම් වතුරක් සුලිසුලඟක් සුභාත ව්‍යසනයක් ආවත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඒ සඳහා මැදිහත් වෙමින් ඒ සමනය කිරීම සඳහා දායකත්වය සපයලා තිබෙනවා. ඒ වගේම කොතනක හෝ ජාතිවාදී ගැටුමක් ආවොත් බේරුවලදී වේවා දිගඬදී අලුත්ගමදී නේද මේ සෑම ජාතිවාදී ගැටුමකදීම දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි මැදිහත් වෙලා ඒ තවදුරටත් වර්ධනය වීම වළක්වන්න ඒ පරාජයටපත් කිරීම සඳහා විශාල කාර්යභාරයක් කරපු දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා මේ අප්‍රේල් මාසයේ 21 වෙනිදාගෙන් පසුව මේ අප්‍රේල් මාසයේ 21 වෙනිදාගෙන් පසුව අප විශ්වාස කරනවා මේ ඇති වී තිබෙන ව්‍යසනයේ මේ ගමන් කරමින් තිබෙන විනාශකාරී අන්තය පිළිබඳව දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිට අත් නොවැළ හැකි වගකීමක් තිබෙනවා. එහෙමනේ නේද? අපිට තිබෙන්නේ අර දිනපතා ටෙලිනාට්‍ය විකාශනනවා වගේ රූපවාහිනිය දිහා බලාගෙන නේද? මෙගා ටෙලිනාට්‍යයක් බලනවා වගේ සංදර්ශන නරඹන්න අපිට අයිතියක් නැහැ. ඒ වගේම මේ ව්‍යසනයේ පිළිබඳ අනේ අපොයි කියා උඩ බලාගෙන ඉන්න අපිට අයිතියක් නැහැ. මේ රටටත් මේ රටේ මහ ජනතාවටත් වග කියන දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිට සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා. මෙම තත්ත්වයට මැදිහත් වෙන්න මේ විනාශකාරී අන්තයක් දක්වා ගෙන යන ගමන වළක්වන්න. මොකද මේ වගේ වෙලාවක විවිධ වර්ගයේ විනාශකාරී දේශපාලන රැලි එනවා. විවිධ වර්ගයේ විනාශකාරී දේශපාලන සුළි එනවා. සමාජිකයන් හැටියට අපිට ඔබට කිසිවෙකුටවත් ඒ රැලි වලට සුළි වලට යටත් වෙන්නේ නැතුව නිවැරදිව අපේ පක්ෂ වෙත පැවරී තිබෙන මහජන වගකීම අපේ පක්ෂ වෙත පැවරී තිබෙන රට පිළිබඳ වගකීම ඉටු කිරීම අපේ කාර්යභාරය. ඒ අනුව තමයි අපි කල්පනා කරේ අපේ පක්ෂේ ක්‍රියාදරී සමාජිකින් කැඳවලා මේ විදියට මේ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් කරගන්න ඕන කියලා. ඊයේ අපි කළුතර සහ මාතරදී මේ දැනුවත් වීම කරා. අද ස්ථාන පහකදී නේද කුරුණෑගල, කෑගල්ල, අනුරාධපුර නේද රත්නපුර, කොළඹ ආදී නේද ස්ථාන ගණනාවක අද අපි මේ සාකච්ඡාව සිදු කරමින් තිබෙනවා. ඒ වගේ මේ දින දෙක තුන ඇතුළත අපේ රටේ අපේ පක්ෂයේ සියලු සමාජිකයන් ක්‍රියාකාරකීන් රට පුරා විසිරී ඉන්න අයත් එක්ක මේ සාකච්ඡාව අපි කරගන්න සූදානම්. ඒ සඳහා වැඩපිළිවෙල සකස් කරලා තමයි අපි අද කොළඹ දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයේ ක්‍රියාකාරකීන් සමාජිකයන් කැඳවලා
මේ පිළිබඳ කතාක් බහ කරගන්න අපි අදහස් කරේ. ඒ මොකද නැවතත්ම අවධාරණය කරන්නේ මේ මහජනයා පිළිබඳවත් මේ රට පිළිබඳවත් අනික් සියලු දේශපාලන ව්‍යාපාරවලට වගකීමකින් තොරව හැසිරුණොත් ජනතා විමුක්ති පෙරමුණ අපිට කිසිදු අයිතියක් නැහැ මෙම තත්ත්වය හමුවේ වගකීමකින් තොරව හැසිරෙන්න. එනිසා මෙවැනි අවස්ථාවකදී තමයි දේශපාලන ව්‍යාපාරයකට පක්ෂයක් හැටියට අපට පැවරී තිබෙන කාර්යභාරයේ සුවිශාලත්වයේ සහ මෙහෙවර අපි හැම කෙනාටම ඒත්තු යන්න ඕනකම තිබෙනවා. එයි අප්‍රේල් මාසේ 21 වෙනිදා ප්‍රහාරයෙන් පසුව අපේ සමාජය තාමත් යථාවත් සමාජයක් බවට පරිවර්තන වෙලා නැහැ. අපි දන්න සාමාන්‍යයෙන් අද සෙනසුරාදා දිනේ මේ කොළඹ නගරයේ බොහෝ අය නිවස්යෙන් එළියට එන දිනේ. හැබැයි අපි පාරේ විද්‍යුත් අපිට මොකද පේන්නේ? මේ අල්ලපු විහාර මහදේවි උද්‍යාන දෙස බැලුවොත් අපි මන්තොට එනකොට බැලුවොත් අපිට පෙන්눔 කරන්නේ මිනිසුන්ගෙන් තොර නගරයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒකෙන් කියන්නේ අන් කවරක්වත් නෙවෙයි. තවමත් සමාජය පොදු මිනිසුන්ගේ මනෝභාවය සාමාන්‍ය තත්ත්වයට ගෙන එන්න අසමත් වී තිබෙනවා. සති දෙකකට වඩා වැඩි කාලයක් මෙම ප්‍රහාරයට ගත වී තිබුණා. ඒකට අපි ඉදිරියේ පෙන්눔 කරමින් තිබෙනවා. මා දැක්ක අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය යථාවත්වමින් එනවා කියලා. ඔහු කියනවා පාසල් ඇරලා. හැබැයි පාසල් ඇරියට වැඩක් නැහැ. පාසලේ ළමුන් නැත්නම්. ඔහු කියනවා ව්‍යාපාර ඇරලා. නේද? කඩ ඇරලා තිබ්බට වැඩක් නැහැ මිනිස්සු ගැවසෙන්නේ නැත්නම්. හෝටල් ඇරලා තිබ්බට වැඩක් නැහැ කාමර හිස් වෙලා නම්. ඒකනේ වෙලා තිබෙන්නේ. මුළු සමාජයේම බය බිරාන්ත වූ සමාජයක් බවට පරිවර්තන වෙලා තිබෙනවා. එනිසා මේ සමාජය යලි සුවපත් කිරීමේ වගකීම අපි සතුව තිබෙනවා. ඒ අපි ඉටු කළ යුතු කාර්යභාරය. ඒ වගේම සාමාන්‍ය ජීවත් වීම සඳහා යම් රැකියාවක් කරපු තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාම සඳහා කුඩා ව්‍යාපාරයක් යෙදුණු මේ හැම දෙනාගේම ජීවිත සැලකිය යුතු ප්‍රමාණික විවෘතතාවයකට ගෙනලා තිබෙනවා. අපි දන්නවා මගතොටේ ත්‍රිවිලයක් තියාගෙන හයර් කරන අය ත්‍රිවිල් අරන් තියෙන ලීසින් කරලා. ඔහුට මාසයේ අවසන් වෙන්න පෙර ඒ වාරිකය ගෙවිය යුතු තිබෙනවා. පාරේ බස් එකක් දාලා තියෙන අය ඒ බස් එක දාලා තියෙන ලීසින් කරලා මාසයේ අවසන් වීමට පෙර ඒ වාරිකය ගෙවිය යුතු තිබෙනවා. පාරේ කුඩා පෙට්ටි කඩයක් පවත්වාගෙන ගිහපු අය සමහරගේ පෙට්ටි කඩ ඉවත් කරලා තිබෙනවා. සමහරකට තමන්ගේ එදිනදා ජීවිතේ පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා ආදායමක් නැතුව. ඒ වගේම එදිනදා පාරේ යමක් තියාගෙන විකුණපු කෙනාගේ ජීවිතය අද වියවුල්තාවයට පත් වී තිබෙනවා. එනිසා සමාජයේ යම් බය බිරාන්තක තත්ත්වයක් පමණක් නෙවෙයි. අස්ථාවර දෙගිඩියාවේ තත්ත්වයක් පමණක් නෙවෙයි. ජීවත් වීමේ පිළිබඳ පවා ගැටලුවක් නිර්මාණය වෙලා තිබෙනවා. එනිසා අප්‍රේල් මාසේ 21 වෙනිදාගෙන් පසුව ඊට පෙර තිබුණු සමාජයේ තත්ත්වයට වඩා වෙනස් සමාජයක් අපි හමුවේ දැන් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම 21 වෙනිදාට පෙර තිබුණු දේශපාලනය අද වෙනස් වෙලා තිබෙනවා. 21 වෙනිදාට පෙර දේශපාලන ප්‍රධාන සාකච්ඡාවක් බවට පත් වී තිබුණේ කුමක්ද? ආර්ථික ප්‍රශ්න ප්‍රමුඛතාවයට ඇවිල්ලා තිබුණා. සමස්තයක් හැටියට ගත්තොත් රටේ ආර්ථිකයේ බරපතල විනාශකාරී තත්ත්වයන් පිළිබඳ සමාජ විශාල අවධානයක් තිබුණා. ණය බර පිළිබඳ විශාල කතිකාවතක් තිබුණා. ආනයන අපනයන වෙළඳපොලේ ඇති වී තිබෙන ගැටලුව පිළිබඳ විශාල කතිකාවතක් තිබුණා. එදිනදා ජනතාවගේ ජීවිතේ පවත්වාගෙන යන්න බැරි තරමට භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. ඒ නිසා ජනතාවගේ ප්‍රධාන දේශපාලන කරුණු බවට ආර්ථික කරුණු පත් වී තිබුණා. වතුකරේ වැඩ කරන ජනතාව
තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාම සඳහා සරලන වැටුපක් පිළිබඳ අරගලයක් සටනක් තිබුණා. එහෙම තිබුණානේ නේ. අවම රුපියල් 1000ක වැටුපක් ඉල්ලා උද්ඝෝෂණයක් සටනක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ අපි ඒ සඳහා විශාල වැඩපිළිවෙලක් හදමින් වතුකරේ ජනතාවත් එක්ක විශාල දේශපාලන කතිකාවතක් විශාල දේශපාලන වැඩපිළිවෙලක් අපි සකස් කරමින් තිබුණා. ඒ වගේම අපේ නේද ගුරුවරුන්ගේ විශාල උද්ඝෝෂණයක් පණ නැගිලා තිබුණා. ඔවුන් කරන කාර්යභාරයටත් ඔවුන්ගේ වගකීමට සරිලන වැටුපක් නොලැබීමේ ප්‍රශ්නයක් ඒ වගේම ඔවුන්ගේ කාර්යභාරය හිස් ලිය කියවිලි පිරවන කාර්යභාරයක් බවට පත් වී යුතුයින් පිළිබඳව ගුරුවරුන්ගේ විශාල විරෝධයක් තිබුණා. ඒ සඳහා පෞගිය මාර්තු මාසයේ නේද විශාල වැඩ වර්ජනයක යෙදමින් තිබුණා. ඒ සටන ඉදිරියට ගෙන යන්න පිඹුරුපත් සකස් කරමින් තිබුණා. දැන් ඒ දේශපාලනයත් වෙනස් වෙලා තිබෙනවා. ඒ නිසා මිනිසුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සටන මිනිසුන් තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ගෙන ගියපු අරගලයක් සැලකිය යුතු ප්‍රමාණකින් යටපත් වී තිබෙනවා. රැකියා විරහිත උපාධිධාරීන් තමන්ගේ අධ්‍යාපනයට සරලන රැකියාව පිළිබඳ උද්ඝෝෂණයක් සටනක් තිබුණා. තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති වලට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ විකිණීමක් හම්බන්තොට වරායේ බංකරින් සර්විස් පෞද්ගලික සමාගම් වලට පැවරීමක් පිළිබඳව සටනක් තිබුණා. ගොවි ව්‍යාපාරවලට තමන් නෙලා ගන්න අස්වැන්න විකුණ ගන්න බැරුව විශාල උද්ඝෝෂණයක් පැන නැගිලා තිබුණා. ඉතින් සමාජයේ අප්‍රේල් මාසේ 21 වෙනිදාට පෙර සාධනීය සටන් පාඨවල හිටියා. ආර්ථිකයේ සටන් පාඨ ප්‍රමුඛ වී තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නව කතිකාව ගී තිබුණා. ජාතික සමගිය පිළිබඳ විශාල සාකච්ඡාවක් රට තුල මතුවලා තිබුණා. අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීම පිළිබඳ සාකච්ඡාවක් ගොඩනැගී තිබුණා. වංචා දූෂණ පිළිබඳ සාකච්ඡාවක් ගොඩනැගෙමින් තිබුණා. යහපත් ආණ්ඩුකරණය පිළිබඳ සාකච්ඡාවක් ගොඩනැගෙමින් තිබුණා. හැබැයි తాවකාලිකව අප්‍රේල් මාසයේ 21 වෙනිදා බෝම්බ ප්‍රහාරයෙන් ඒ සටන් පාටත් අයිතීන් සඳහා අරගලයක් මිනිසුන්ගේ සාධනීය දේශපාලනයත් සැලකිය යුතු ප්‍රමාණයකට ව්‍යවුලකට පත් කොට තිබෙනවා. එහෙමනේ නේද? ගුරුවරුන්ගේ සටන්, වතු ශේෂ්ත්‍රයේ සටන්, ගොවි ජනතාවගේ අරගල, ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ සාකච්ඡාව නේද? මේ සියල්ල සැලකිය යුතු ප්‍රමාණයකින් යටපත් කොට තිබෙනවා. යටපත් කොට ඒ වෙනුවට මතුවී තිබෙන දේශපාලන කුමක්? යලි අපේ රටේ ප්‍රමුඛතම දේශපාලන සාකච්ඡාව බවට පත් වී තිබෙනවා මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව. නේද? ප්‍රමුඛතම දේශපාලන සාකච්ඡාව බවට පත් වී තිබෙනවා. ඒ වගේම ඒ කොතරම්ද කියනවා නම් මා දැක තිබෙනවා සමහර පුරවැසියන් කියන්න පටන් අරගෙන තිබෙනවා හමුදා පාලනයක් ආවත් කමක් නැහැ කියලා. කියනෝනේ. ඒයි එතෙක් තිබුණු දේශපාලන සටන් පාඨ ප්‍රසාදනීය සටන් පාඨ අපේ සමාජයත් අපේ රටත් ඉදිරියට ගෙන හැකි සටන් පාඨ ඒ සටන් පාඨ යටපත් වෙමින් తాවකාලිකව මතක තබන්න తాවකාලිකව යටපත් වෙමින් වෙන සාකච්ඡාවක් ගොඩනගී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදයේ කියන එකේ තරම් සැලකිලිට භාජන යුතු කරුණක් නෙවෙයි ඊට වඩා වැඩගත් ජාතික ආරක්ෂාව කියන සාකච්ඡාවක් ගොඩනැගෙමින් තිබෙනවා. නේද? ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිවන් සාකච්ඡාව යට ගොස් තිබෙනවා. එය සමාජයේ වැදගත් නොවන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. කවරෝ වර්ගයේ ඒකාධිපතිත්වයක් අවශ්‍යයි කියන මනෝභාවයක් ගොඩනැගෙමින් තිබෙනවා. නේද? කවරෝ වර්ගයේ ඒකාධිපතිත්වයක් ඕන. ඒ කියන්නේ යලි මහජනයාගේ ආරක්ෂාවත් රටේ ආරක්ෂාවත් ප්‍රමුඛකට ගත්තු පාලනයක් අවශ්‍යයි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී යහපත් ආණ්ඩුකරණය වැනි සාකච්ඡා හිස් වදම් බවට පත් වී ප්‍රමුඛතම බව ඒකාධිපතිත්ව පාලනයක් ඉල්ලා හිටීම දක්වා සමාජයේ යම් මනෝභාවයක් ගොඩනැගෙමින් තිබෙනවා. අපි දැකලා තිබෙනවා. සමහර ඒ වගේ කියනවා පැරණි ආණ්ඩුව තිබ්බනම්
මේ අය සුදු වෑන් වලින් උස්සලා අවසන් කියලා ලියලා තිබ්බ මා දැක්ක. ප්‍රහාරයට පෙර. එකෙන් කියන්නේ මොකක්ද? එවැනි සංස්කෘතියක් අනුමත කරන මනෝභාවයක් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ වගේම ජාතික සමගිය සහජීවනයේ සෑම ජන කොට්ටාසම සාධාරණ අයිතීන් සෑම ආගමක ගෞරවය පිළිගැනීම වටිනාකම් වෙනුවට ජාතිවාදයත් ආගම්වාදයත් නේද අන්තවාදයත් ප්‍රමුඛතම දේශපාලන බෙදීම් බවට පරිවර්තන වෙමින් තිබෙනවා. එහෙමනේ නේද? කඩවල වලට බඩු ගන්න එපා කියන තැන සිට උඹලාට ඉන්න බැරි නම් ඵලෙල්ලා කියන තැන දක්වා අද මේ දේශපාලන වෙනස් වෙලා තිබෙනවා. ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය වර්ධනය වෙලා තිබෙනවා. ජනප්‍රියතම දේශපාලන බවට ක්‍රමානුකූල ජාතිවාදය සහ ආගමික අන්තවාදය පත්වෙමින් තිබෙනවා. යම් මුස්ලිම් නායකයෙකුට එරෙහිව කරන ප්‍රධාන ප්‍රහාරය තමයි ජනප්‍රියතම දේශපාලන බවට අද පත් වී තිබෙනවා. ඒ නිසා තරංගයට යම් අයගේ නම් ගම් කියමින් ප්‍රහාරය දියත් කරන්න පටන් ගන්න තිබෙනවා. ඇයි? ඒ සියල්ල හමුවේ තමන්ට නව වීරත්වයක් ආරෝපණය කරගන්න හැකියාව ලැබී තිබෙනවා. අපි දකින්න මේකනේ. යම් මුස්ලිම් දේශපාලන නායකයෙකුගේ නම කියලා ඔහුට ඉන්න බැරි නම් තූත්තු කුඩියට ඵලයන් කියලා පළවා හැරීම. ඒ සදා ප්‍රකාශ කිරීම නව වීරත්වයක් ආරෝපණය කිරීම දක්වා වර්ධනය වී තිබෙනවා. තේරුම් ගන්න. ඒ නිසා ගැඹුරු තීව්‍ර ජන සමාජයේ බෙදීමක් යලි වර්ධනය වෙමින් තිබෙනවා. ජනප්‍රියතම දේශපාලන බවට ජාතිවාදය ආගමික අන්තවාදය පත් වෙමින් තිබෙනවා. සිංහල ජන සමාජය තුළ ජනප්‍රියතම දේශපාලනය සිංහල ජාතිවාදයත් බෞද්ධ ආගමික අන්තවාදයත් පරිවර්තන වෙමින් තිබෙනවා. මුස්ලිම් ජනතාව තුළ ජනප්‍රියම දේශපාලනය මුස්ලිම් ජාතිවාදයත් මුස්ලිම් අන්තවාදයත් බවට පරිවර්තන වෙමින් තිබෙනවා. ඉස්ලාම් අන්තවාදයත් බවට පරිවර්තන වෙමින් තිබෙනවා. දෙමළ ජනතාව තුළ දේශපාලනයේ ජනප්‍රියතම දේශපාලන බවට දෙමළ ජාතිවාදය පරිවර්තන වෙමින් තිබෙනවා. ඒ නිසා මුළු සමාජය එකට හිටගෙන එකට මුහුණ දිය යුතු අභියෝග වෙනුවට සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව බෞද්ධ හින්දු ඉස්ලාම් කතෝලික ભેදකින් තොරව මුළු සමාජයම යටපත් කරමින් තිබෙන සටන් පාට වෙනුවට මුළු සමාජයටම මුහුණ දිය හැකි මුළු සමාජයම ජයග්‍රහණය කළ හැකි එක්ව අරගල කළ යුතු සටන් පාට වෙනුවට එක්ව අරගල කළ යුතු සටන වෙනුවට තීව්‍ර බෙදුණු ගැටුම් සහිත දේශපාලන අද ජනප්‍රියම දේශපාලන බවට පරිවර්තන වෙමින් තිබෙනවා. ඒ නිසා වමේ ව්‍යාපාරයක් ලෙස මේ රටටත් මහ ජනයාටත් වග කියන ව්‍යාපාරයක් ලෙස අපි වග කියන්නේ අද දේශපාලනයට පමණක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ වග කියන්නේ අනාගතයටත් එක්ක මතක තබා ගන්න. අපි අද දේශපාලන වග උත්තරකරුවන් පමණක් නෙවෙයි අපි අනාගත දේශපාලනයට වග උත්තරකරුවන්. ඒ වගකීම අපි බාර ගන්න ඕන. ඒ නිසා අද සිදුවීම් අද දේශපාලනයට පමණක් නෙවෙයි අනාගත දේශපාලනයට වගකිය යුතු දේශපාලන ව්‍යාපාරයක් ලෙස අනාගත પરම්පරාවට අනාගත රාජ්‍යයට වගකිය යුතු දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපිට පැවරී තිබෙන්නේ කුමක්ද? කවර වර්ගයේ රැලි වර්ධනය වී තිබුණත් කවර වර්ගයේ සුලි වර්ධනය වී තිබුණත් අපි තා හොඳින් තේරුම් ගත යුතුයි එක මොහොතකදී ජනප්‍රියතම දේශපාලනය හරි දේශපාලනය නෙවෙයි. ජනප්‍රියතම දේශපාලනය වැරදි දේශපාලනය. ඒක වෙනව එක මොහොතකදී. මේ නිශ්චිත මොහොතේ ජනප්‍රියතම දේශපාලනය වැරදි දේශපාලනය. එනම් කොච්චර අසුරතම් මැදියේ හෝ අනාගතයට වග කියන දේශපාලන ව්‍යාපාරයක් ලෙස අනාගතය පිළිබඳව දැක්මක් තිබෙන දේශපාලන ව්‍යාපාරයක් ලෙස සුලි රැලි වලට යටත් වෙන්නේ නැතුව නිවැරදිව සිට ගැනීම තමයි ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් ලෙස අපි සතු වෙන වගකීම. අවලාදවලට ප්‍රහාරයන්ට
දකින්න එහෙමත් විවිධ වර්ගයේ අවලාද රැල්ලක් දියත් කරමින් තිබෙනවා. විවිධ වර්ගයේ ප්‍රහාරක රැල්ලක් දියත් කරමින් තිබෙනවා. පක්ෂයේ නායකත්වයෙන් ඉලක්ක කොටගෙන පක්ෂයේ ඉලක්ක කොටගෙන පක්ෂයේ පුද්ගලයන්ගේ ඉලක්ක කොටගෙන විශාල අවලාද මඩ ප්‍රහාරයන් දියත් කරමින් තිබෙනවා. ඒ සඳහා සමාජ ජාල මාධ්‍ය පමණක් නෙවෙයි ජාතිකයයි කියා ගන්න මාධ්‍ය ආයතනද සහ හිමිකරුවන්ද එහි කොටස්කරුවන් බවට පත් වී තිබෙනවා. ඒ නිසා දේශපාලනය පමණක් නෙවෙයි එවැනි අවලාද අසත්‍ය තොරතුරු පදනම් වුණු කරුණු බොරු ප්‍රචාර හමුවෙත් අපේ වගකීම තමයි නිර්භයව නිවැරදි දේශපාලන වෙනුවෙන් පෙනී සිටීම. මත තබා ගන්න. එයි අපි වගේ කියන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ නේද මේ අවුරුද්දේ බොහෝ දුරට නේද දෙසැම්බර් මාස වෙනකොට එනකොට ජනාධිපති ඡන්දෙට විතරක් නෙමෙයි අපි වගේ කියන්නේ. අනිත් අය වගේ කියන්නේ එතෙන්ට විතරයි. අපි වගේ කියන්නේ අනාගතේ. අපි වගේ කියන්නේ මේ රටේ මහජනයාට. එවැනි වග කරන දේශපාලන ව්‍යාපාරයකට පමණයි මේ නිශ්චිත මොහොතේදී නිවැරදි දේශපාලන තීන්දුව తీරන මත ඉඳගෙන ක්‍රියාත්මක විය හැකි වන්නේ. ඒ නිසා තමයි අපි කල්පනා කරේ. රැලි සුලි හමන වෙලාවක මණ්ඩ අවලාද ගහන වෙලාවක ඒත් ස්ථාවර ඍජුභාවයෙන් යුතු නිවැරදි දේශපාලන නිරත වීම අපි හැමදෙනාගේ වගකීම. ඒක අත්හරින්න බැරි වගකීම. ඒ නිසා තමයි අපි කල්පනා කරේ මේ පිළිබඳ පුළුල් සාකච්ඡාවක්. මේ තත්ත්වය පිළිබඳ යම් විග්‍රහයක්. මේ තත්ත්වයේදී අපි මත ප්‍රකාශ කරපු ආකාරය, අපි හැසිරිය යුතු ආකාරය, අපේ වගකීම පිළිබඳව යම් සංවාදයක් අපේ පක්ෂය ඇතුලේ පළමු කොටම පටන් ගන්න ඕන කියලා. මොකද ඉස්සලා අපි කෙලින් ඉන්න ඕන අනිත් අයට කෙලින් ඉන්න කියලා ආරාධනා කරන්න. ඉස්සලා අපි වෙනෙන්නේ නැතුව ඉන්න ඕන අනිත් කෙනාට වෙනෙන්නේ නැතුව ඉන්න කියලා ආරාධනා කරන්න. අපි අතරක් කුකුසනම් තිබෙන්නේ. අපි අතරක් දෙගිඩියාව නම් තිබෙන්නේ. අපි අතරත් විචිකිච්ඡාව නම් තිබෙන්නේ. අපි අතරත් නොසන්සුන්තාවය නම් තිබෙන්නේ. අපට සමාජයට නිවැරදි පණිවිඩය ගෙන යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අනේකාට නොසල්වී ඉන්න කියලා ආරාධනා කරන්න පුළුවන්කම තිබෙන්නේ අපි නොසල්වී ඉන්නවා නම් පමණයි. අනේකාට ඍජුව ඉන්න කියලා ආරාධනා කරන්න පුළුවන්කම තිබෙන්නේ අපි ඍජුව ඉන්නවා නම් පමණයි. අනේකාට නිවැරදි දේශපාලන වෙනඳ ගන්න කියලා ආරාධනා කරන්න පුළුවන්කම තිබෙන්නේ අපි නිවැරදි දේශපාලනේ හිට ගන්නවා නම් පමණයි. ඒ නිසා මා හිතනවා මේ සාකච්ඡාව අපේ ප්‍රමුඛතම කාර්යභාරයට පාටපත් වී තිබෙන්නේ අපේ සමාජිකයන්, අපේ හිතවතුන්, අපේ ක්‍රියාධරීන් එක්ක මේ සාකච්ඡාව කරන්න ඕන කියලා. ඒ අනුව තමයි මේ සම්මන්ත්‍රණය අද අපි සූදානම් කරලා තිබෙන්නේ. දැන් අපි ගියොත් අප්‍රේල් මාසේ 21ට. අප්‍රේල් මාසේ 21 වෙනිදාගේ ප්‍රහාරය. ඒ ප්‍රහාරය දැස් බැලුවොත් ඒ ඉතා පැහැදිලිව ඉස්ලාම් ආගමික අන්තවාදී මිලේච්ඡ උම්මතු ත්‍රස්ත ප්‍රහාරය. ඒක අපි හරින් තේරුම් ගන්න ඕන. ඒ බරින් තේරුම් ගන්න ඕන. ඒ සංගතිය කුමක්ද? ඒ සංගතිය ගැබ්බී තිබෙනවා ඉස්ලාම් ආගමික අන්තවාදී. මම දන්නවා සමහර ඉස්ලාම් භක්තිකයන් මේකත් එක්ක අපිත් එක්ක පොඩි ගැටලුවක් හදාගෙන තිබෙනවා. ඔවුන් අපිට කියන සහෝදරයා මේක ඉස්ලාම් ධර්මයේ නෙවෙයි. අපිත් කියන ධර්මයේ නොවෙන්න පුළුවන්. මේ ඉස්ලාම් ධර්මයේ අන්තවාදී. අපි පෞගේ කාලේ බෞද්ධ ආගමික අන්තවාදයක් වර්ධනය වෙච්ච ආකාරය අපි දැක්කා. අපි හැමදෙනාම අපි හාමුදුරන් වහන්සේලා අපි හැමදෙනාම කිව්වා එය බෞද්ධ ආගම නොවේ, එහි අන්තවාදී. මේකත් එහෙමයි. මේකත් ඉස්ලාම් ආගමික අන්තවාදයක්. සමිලේච්ඡත්වයක්. සහ උම්මතුවක්. සහ ත්‍රස්ත ක්‍රියාවක්. මේ ප්‍රහාරයේ සංයුතිය එක. එනිසා අපි හැමදෙනාම තේරුම් ගත යුතු මේ ප්‍රහාරයේ සංයුතියේ ස්වභාවය. ඕනෑම ප්‍රහාරයක ඕනෑම අපිට එරෙහිව ඉන්නා කෙනාගේ ඒ සංයුතියේ ස්වභාවය තේරුම් ගැනීම අපි උතුරේ යුද්ධයට කිව්වේ මොකද්ද? දෙමළ ඊළාම් බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදී.
ඒ වර්ධනය වීම විතර දෙමළ සමාජය තුලේ ඒ බෙදුම්වාදී ව්‍යාපාරය, ඒ ක්‍රියාදාමයන්, ත්‍රස්ත ක්‍රියාදාමයන්, ඒ වාක්‍ය තුලේ තමයි ඒකට රැහිව ගොඩනැගිය හැකි ප්‍රතිපක්ෂ අපිට තෝරා ගන්න පුළුවන්කම තිබෙන්නේ. මා දන්න සමහර අය කැමති මේවට හුදු ත්‍රස්තවාදය කියලා කියනවා. මේක හුදු ත්‍රස්තවාදයක් නෙමෙයි. මේක හුදු ත්‍රස්තවාදයක්, ත්‍රස්තකියාවක් විතරක් නම් ඒ සඳහා අපේ උපක්‍රම, උපාය මාර්ගය, අවබෝධය, මැදිහත් වීම වෙනස් ආකාරයක්. එනිසා මේ ප්‍රහාරයේ සංයුතිය තේරුම් ගැනීම අතිශය වැදගත්. එවැනි එකකට එරෙහිව මතයන්, සමාජයන් පෙළගැස්වීමද අතිශය වැදගත් මෙම් ප්‍රහාරයේ සංයුතිය. අපි මේ ප්‍රහාරයේ සංයුතිය තේරුම් ගත යුතුයි. ඒ වගේම ඒ ප්‍රහාරයේ දේශපාලනය. ඒකට දේශපාලනයක් තිබෙනවා. ඒ ප්‍රහාරයේ දේශපාලනය ඇවිල්ලා අපේ ජාතික සීමාවේ දේශපාලනයක් නොවේ. ඒ ප්‍රහාරයේ දේශපාලනේ අපේ ජාතික සීමාවෙන් ඔබට යන ලද ජාත්‍යන්තර උවමනාවන් සහිත දේශපාලනයක් ඒක ඇතුලේ ගැබ් වී තිබෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනකම තිබෙනවා. අපි දන්නවා ලෝකේ පුරාම අධිරාජ්‍යවාදයේ ස්වභාවය තමයි යලි යලි වෙළඳපොළ අත්පත් කර ගැනීම, වෙළඳපොළ බෙදාගෙන අහවර කර ගැනීම, නැවත වෙළඳපොළ බෙදා ගැනීම සඳහා යුද්ධ කිරීම. ඒක අධිරාජ්‍යවාදයේ ස්වභාවය. වෙළඳපොළ බෙදා ගැනීම සඳහා යුද්ධ තිබෙනවා. බෙදාගෙන අහවර වෙනවා. යලි බෙදා ගැනීම සඳහා යුද්ධ ආරම්භ කරනවා. ඒක තමයි 1900 ඒ කියන්නේ 19 වන සතවර්ෂ ආරම්භ වෙනකොට ලෙනින් සහෝදරයන් නිශ්චිත වශයෙන් කිව්වා මෙම අධිරාජ්‍යවාදයේ ස්වභාවයේ ගති ලක්ෂණ වල මූලික ගති ලක්ෂණය. ඉතින් මේක වෙලා තියෙන්නේ. වෙළඳපොළ ස්වභාවික සම්පත් අත්පත් කර ගැනීම සඳහා ලෝකේ ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. විශේෂම සෝවියට් කඳවුර 1990 දශකයේ බිඳවැටුණාට පසුව එතෙක් මේ ලෝකයේ මේ බල කඳුරු දෙක විසින් ලෝකේ බල තුලනයක් නිර්මාණය කරලා තිබුණා. අපි ඉතිහාසය ඉගෙන ගන්නවා යම් සීතල යුද්ධයක් තිබුණා. තාක්ෂණික යුද්ධයක් තිබුණා. දේශපාලන එකිනෙක රාජ්‍යන් දිනා ගැනීම යුද්ධයක් තිබුණා. අභ්‍යවකාශ තරණීය යුද්ධයක් තිබුණා. අවියාදු නිෂ්පාදනයේ යුද්ධයක් තිබුණා. ඒ බල කඳවුරු දෙකක් ලෝකයේ තුල ස්ථාපිත වී තිබීම. බල කේන්ද්‍ර දෙකක් ස්ථාපිත කර තිබීම ලෝකයට යම් සාමකාමී තත්ත්වයක් නිර්මාණය කරන්න හැකියාව ලැබුණා. නමුත් 1990 දශකයේ සමාජවාදී රාජ්‍ය පද්ධතිය කඩාවැටීම සමගම ඒක ද්‍රවීය ලෝකයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඇමරිකන් එක්සත් ජනපදයේ කේන්ද්‍ර කරගත්තු ලෝකයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. මුළු දේශපාලන න්‍යාය පත්‍රයත්, යුද න්‍යාය පත්‍රයත්, ආර්ථික න්‍යාය පත්‍රයත් ඇමරිකන් එක්සත් ජනපදයේ කේන්ද්‍ර කරගත්තු ඔවුන් විසින් සකස් කරන ලද න්‍යාය පත්‍රයක් ලෝකයේ විශේෂයෙන්ම අපි වැනි පරිදියේ පිට රාජ්‍යන් වෙත පවරා තිබුණා, පටවා තිබුණා. මේක තමයි 90 දශකයෙන් පස්සේ පටන් ගත්ත ලෝකය. නමුත් එක්සත් ජනපදයේ තනි බල කේන්ද්‍රය වෙනුවට දේශපාලනික වශයෙන් බල කේන්ද්‍ර ගොඩ නගුණනවා. හැබැයි වැදගත් ගත්තොත් ආර්ථික බල කේන්ද්‍ර නිර්මාණය වෙන්න පටන් ගත්තා. ආසියාව කේන්ද්‍ර කරගත්තු චීනයේ විශාල ආර්ථික කඳවුරක්, චීනය කේන්ද්‍ර කරගත්තු විශාල ආර්ථික කඳවුරක් නිර්මාණය වුණා. ඒ වගේම යුරෝපා රාජ්‍ය පද්ධතිය වෙනම ආර්ථික බල කඳවුරක් නිර්මාණය කිරීම සඳහා යුරෝපා සංගමය ගොඩනගනු ලැබුවා. ඒ වගේ ලතින් ඇමරිකානු රාජ්‍ය පද්ධතිය වෙනම බල කඳවුරක් නිර්මාණය වීම සඳහා අවශ්‍ය වන ගිවිසුම් එකගතාවයන්ට පැමිණෙන්න පටන් ගත්තා. ඒ වගේ මැද පෙරදිග රාජ්‍යයන් යම් බල කඳවුරකට ඒකරාශ වෙන්න පටන් ගත්තා. ඇමරිකන් එක්සත් ජනපදයේ තමන් 90 දශකයේ ආරම්භයත් සමග ප්‍රාර්ථනා කරන ලද ඒක ද්‍රවීය ලෝකය ලෝක සියලු ආර්ථික දේශපාලන න්‍යාය පත්‍ර සකස් කරනු ලබන්නේ ඇමරිකාව කේන්ද්‍ර කරගත්ත වෙනුවට බල කේන්ද්‍ර ගණනාවක් විවිධ හැකියාවන් සහිත, සමහරව යුද වශයෙන් ශක්තිමත්, සමහරව ආර්ථික වශයෙන් ශක්තිමත්, සමහරව ස්වභාවික සම්පත් වශයෙන් ශක්තිමත්, සමහරව වෙළඳපොලේ ප්‍රමාණය මත ශක්තිමත්. මෙවැනි බල කඳුරු ප්‍රමාණයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. එහෙනම් යලි යලිත් තමන්ගේ බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් ඇමරිකන් එක්සත් ජනපදයට ලෝකේ පුරා යුද්ධයන් නිර්මාණය කරන්න, ලෝකෙට යුද්ධ අපනයන කරන්න පටන් ගත්තා. ඒ නිසා මේ සෑම ත්‍රස්ත සංවිධානයක් පිටපස්සම ලෝකේ
සෑම සන්නද්ධ කණ්ඩායම පිටපසම ලෝකේ යම් ප්‍රමාණයකට ඔවුන්ගේ බැඳීමක් තිබෙනවා. අපි දැන් ඇෆ්ගනිස්තානය ගත්තොත් සමාජවාදී සෝවියට් දේශයට පක්ෂපාතී රාජ්‍යයක් නිර්මාණය වුණා. ඒ රාජ්‍ය බිඳවැටීම වෙනුවෙන් ඇමරිකන් එක්සත් ජනපද නිශ්චිත ලෙස මැදිහත් වී මුජාහිදීන් ගරිල්ලා ව්‍යාපාරය ගොඩනැගිලි ලැබුවා. ඒ තමයි තලිබාන් අල් කයිඩා දක්වා වර්ධනය වීමේ දේශපාලන ප්‍රභවය පටන් ගත් එදා ඇෆ්ගනිස්තානයේ සමාජවාදී සෝවියට් දේශයට පක්ෂපාතී රාජ්‍ය බිඳවැටීම අරමුණ වෙනුවෙන් ගොඩනගන ලද ව්‍යාපාර තමයි. ඒ වගේම සිරියාවේ ජනතාව විසින් තෝරාපත් කරගන්න ලද නීත්‍යානුකූල පාලනය බිඳවැටීම සඳහා ඇමරිකන් එක්සත් ජනපදයේම සිර කඳවුරු වල හිටපු ISIS නේද සිර කඳුරු හිටපු අය නිදහස් කරලා ISIS සංවිධාන නිර්මාණය කරනු ලැබුවා. නීත්‍යානුකූල සිරියානු රාජ්‍ය බිඳවැටීම වෙනුවෙන් ඉස්ලාමික් සිරියාවක් නිර්මාණය කිරීම සඳහා සලස්මක් නිර්මාණය කරා. ඒ කුමක් වෙනුවෙන්? විශේෂයෙන් මැද පෙරදිග කැබලි කිරීමේ සලක්ෂණක් තිබුණා. ඉරාකයේ ආක්‍රමණය ඉරාකයේ තුනට කැඩීමේ සලස්වයක් තිබුණා. සුන්නි ඉරාකයක්, ෂියා ඉරාකයක් සහ කුර්දිස්තානයේ කේන්ද්‍ර කුර්දිස්තානයේ ඉරාකින් කොටසක් හදාගත්තු කුර්දිස්තානයේ ගොඩනැගීම ඉලක්කයක් තිබුණා. එතකොට මේ කැබලි කිරීමේ ව්‍යාපාරය රාජ්‍ය දුබල කිරීමේ ව්‍යාපාරය එක්සත් ජනපදයේ තිබුණා මැද පෙරදිග කලාපේ. ඒට යම් ප්‍රතිවිරෝධ දක්වන්න යම් ත්‍රස්ත කණ්ඩායම් සන්නද්ධ කණ්ඩායම් ගොඩනැගුණා. ඒ වගේම සමහර සන්නද්ධ කණ්ඩායම් ඔවුන් මැදිහත් වී ගොඩනගනු ලැබුවා. අපි දකිනවා සූඩානයේ, අපි දැක්ක සර්බියාවේ, අපි දැක්ක කොසෝව වෙන් කරගන්න අරගලයේදී මේ හැම එකේදීම මේ එක්සත් ජනපදයේ මේ භූමිකාව ඉටු කරමින් තිබුණා. ඒ නිසා අද ඇමරිකන් එක්සත් ජනපදය කියලා කියන ලෝකයට යුද්ධ අපනයනය කරන්න. එයි වෙළඳපොළ අත්පත් කර ගැනීමත්, තමන්ගේ දේශපාලන අධිකාරීත්වය ස්ථාවර කර ගැනීමත්, ඒ වගේම ස්වභාවික සම්පත් අත්පත් කර ගැනීමත් අරගලේ. ඒ විතරක් නෙවෙයි. මේ කිසිදු සන්නද්ධ ව්‍යාපාරයක් හෝ අපි වෙනි පරිදි පිට කිසිදු රාජ්‍ය අවියාවද නිෂ්පාදනය කරන්නේ නැහැ. හැබැයි මේ සන්නද්ධ කණ්ඩායම් මතට ඒ නිශ්චිත මොහොතේ පවතින දියුණුතම තාක්ෂණ සහිත අවියාවද කොහොමද? LTD සංවිධානයේ ක්‍රියාත්මක වෙන මොහොතේදී ඒ මොහොතේ තිබුණු දියුණුතම අවි LTD සංවිධානය සතුව තිබුණා. මේ දියුණුතම LTD සංවිධානය සතුව තිබුණා. අපි දන්නවා අවි වෙළඳපොළ කියන්නේ ඉතාමත් නීත්‍යානුකූල අවි වෙළඳපොළකට තමයි ඇග්‍රීමන්ට් තියෙන්නේ. අවි ගිවිසුම් අත්සන් කරන රාජ්‍යන් සහ රාජ්‍යන් අතර ඇමරිකන් එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන අවි අපි මිලදී ගැනීම සඳහා රාජ්‍යන් අතර ගිවිසුම් අත්සන් කරන්නේ. ඒ ගිවිසුමේ එකක් තිබෙන මොකක්ද? ඒ ඕනෑම අවියක් අවසානයේදී පාවිච්චි කරන්නේ කවුද කියන අංකයක් තියෙනවා. නේද? මිලදී ගන්න අවිය අන්තිමේට තියෙන කාගාවද? ඒකක් තියෙනවා. එහෙම තමයි අවි ඇග්‍රීමන්ට් අස්සම් වෙන්නේ. හැබැයි නීත්‍යානුකූල අවි වෙළඳපොළ මේ නීත්‍යානුකූල අවි වෙළඳපොළට වඩා බලවත් වී තිබෙන්නේ නීති විරෝධී අවි වෙළඳපොළ. එක්සත් ජනපදයේ බටේ රාජ්‍යන් දැනුවත්ව තමයි මේ නීති විරෝධී අවි වෙළඳපොළ තිබෙන්නේ. ඔබ දන්නවා LTD සංවිධානයේ ප්‍රධානම අවිසැපයුම් කරුවා තමයි KP. ප්‍රධානම අවිසැපයුම් කරුවා LTD සංවිධානයේ KP කුමාරන් පද්මනාද. හැබැයි KP අත්අඩංගුවට ගත්තා. මේ ආණ්ඩු දෙකම කුමාරන් පද්මනාදම් අධිකරණයට ගෙනාවේ නැහැ. අපි නේ ඒ කාලේ අපිට මතකයි මාධ්‍යවල විශාල ප්‍රවෘත්ති වාර්තා වුණා. KP අත්අඩංගුවට ගනි. ආණ්ඩුවේ බුද්ධි අංශය ගොස් නේද? ඔව් කුදලාගෙන ආපු හැටි වාර්තා කරන්න පටන් ගත්තා. ඇයි ඔය අත්අඩංගුවට ගත්තා? ඇයි ඔය අත්අඩංගුවට අරගෙන ගෙනාවේ? ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් පසු LTD සංවිධානයේ නිල නායකත්වයට පත් වුණේ කුමාර පද්මනාදන්. හැබැයි ඔය ගෙනාවට පසුව පැවති ආණ්ඩුව පවතින ආණ්ඩුවත් ඔහු අධිකරණයක් හමුවට නොගියේ ගෙනි නොගිච්චේ ඇයි? පිළිතුරු ලබා දෙන්න. අප කියන්නේ හෙටත් KP අධිකරණයක් හමුවට ගෙනාවොත් මේ ජාත්‍යන්තර නීති විරෝධී අවිජාලය කුමක්ද කියලා ඉල්දරව් කරගන්න පුළුවන්. කරන්නේ නැහැ මතක තබා ගන්න. එයි හාම් පුතාලාගේ නීති විරෝධී වැඩ ඉල්දරව් වෙන එකට මෙහි ඉන්න නේද ගෝල බාලයින් කැමති වෙන්නේ නැහැ. මේක සත්‍ය.
ඉසිතා පැහැදිලි නීති විරෝධී ආයු වෙළඳපොළක් තිබෙනවා. මේක ඇතුලේ දේශපාලන තිබෙනවා. මේක ඇතුලේ ආර්ථික ප්‍රශ්න තිබෙනවා. මේක ඇතුලේ ස්වභාවික සම්පත් කොල්ල කෑම තිබෙනවා. මේක ඇතුලේ වෙළඳපොළ අත්පත් කර ගැනීම තිබෙනවා. ඒ නිසා අප්‍රේල් මාසයේ 21 වෙනිදා ගැටුම ගෝලීය දේශපාලන ප්‍රහාරයක්. මේක හොඳින් තේරුම් ගන්න. ගෝලීය දේශපාලන ප්‍රහාරයක්. ඇයි පාස්කු ඉරිදා තෝරාගන්න? ඇයි පල්ලි තෝරාගන්න? ඇයි තරුපය හෝටල් තෝරාගන්න? පසුගිය අවුරුද්ද හැර පැරණි අවුරුදු 3කට ගියොත් ඒ අවුරුදු 3ේම කොතනක හෝ තැනක පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් එල්ල වී තිබෙනවා. කොහේ හරි තැනක. ඔවුන්ට හුදකලා ලෙස තිබුණේ මිනිස් ඝාතනයක පමණක් වුවමනාවක් නම් ඔවුන්ට ඔයිට වඩා මිනිස්සු ඝාතනය කරන්න පුළුවන් අවස්ථා ඕනතරම් අපේ රටේ නිර්මාණය වෙලා තිබුණා. මිනිස් ඝාතනයක් විතරක් නම් උන්ගේ ඉලක්කය. ඔවුන්ගේ ඉලක්කය හුදු රටේ ආර්ථිකය බිඳ වැටීම පමණක් නම් ඔයිට වඩා වැදගත් ආර්ථික මර්මස්ථාන තිබුණා ප්‍රහාර එල්ල කර හැකි. ඇයි පාස්කු ඉරිදා දිනයත් කතෝලික පල්ලිත් ක්‍රිස්තියානි පල්ලිත් තරුපය හෝටලු තෝරාගන්නේ ඇයි? එම ප්‍රහාර ස්වභාවයම තමයි මේ මුස්ලිම් ජනතාව සහ කතෝලික ජනතාව අතර. එහෙම නැත්නම් ඉස්ලාම් අන්තවාදය සහ කතෝලික අන්තවාදය අතර ගැටුමක ප්‍රතිඵලයක් නොවන බව අපි විශ්වාස කළ යුතුයි. එහෙම එකක් තිබුණේ නැහැ නේ. එම මතු පිට කරලියට ආපු විද්‍යාමාන වූ එම ගැටුමක් තිබුණේ නැහැ. ඒ නිසා මෙම ප්‍රහාරය ගෝලීය දේශපාලනයේ නේද සැලකිය යුතු ගති ලක්ෂණ අඩංගු වී තිබෙනවා මෙම ප්‍රහාරය තුලින්. ඒ වගේම මෙම ප්‍රහාරය යම් ආගමික අන්තවාදයක උමතුවක් ඒ ප්‍රහාරයක ගැබ්වී තිබෙනවා. එහෙම නැද්ද? මේ ඕනෑම ප්‍රහාරයක් දැස හොඳින් බලපුවාම තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා මේ හැම ප්‍රහාරකයාටම ඕන නම් ප්‍රහාරය එල්ල කරලා යන්න තිබුණා. ඕනේ. පිටේ පල්ලියට බෝම්බ ගෙනවිල අපි දකින දර්ශනේ නේද? ඕනනම් තියලා යන්න පුළුවන්. අපි දැක්කා හෝටල් වල ප්‍රහාර. දවස් 3කට කලින් හෝටල් බුක් කරලා උදේ කෑම කාලා නේද? එහෙම. ඔයගොල්ලන් LTD සංවිධානයේ ප්‍රහාරකයා මරාගෙන මරන බෝම්බකරු අවසන් මොහොත දක්වාම ඉලක්කය දන්නේ නැහැ. ඔහුව ගෙන යාම සඳහා විශාල සංවිධාන යාන්ත්‍රණයක් ගොඩනගෙනවා. වෙනම මන්මාවත් හොයන වෙනම කණ්ඩායමක්, බෝම්බකරුවාගේ බෝම්බේ පළඳවන්නේ තව කණ්ඩායමක්, බෝම්බකරුවා රැගෙන යන්නේ තව කණ්ඩායමක් නේද? ඉලක්කයේ ඔන්න ඔහම වෙන සංකීර්ණ දේශපාලනය. මේක එහෙම නෙමෙයි. තමන් විසින්ම බෝම්බ සපයාගෙන, තමන් විසින්ම බෝම්බ ඇඳුම ඇඳගෙන, තමන් විසින්ම හෝටලේ දවස් 3ක් බුක් කරගෙන, තමන් විසින්ම බෝම්බ බෑග් එක කරට දාගෙන, තමන් විසින්ම ඇවිල්ලා නේද? ඕන්නම් දොඩම් විදුරුකොත් බීලා තමන් විසින්ම පුපුරව ගන්න. උම්මාදයක් නැද්ද එතන? උම්මතුවක් නැද්ද එතන? එතන උම්මතුවක් තිබෙනවා. මේ හැම දෙනාටම ඉස්ලාම් ආගමික අන්තවාදී උම්මතුවත් සහිත මනෝභාවයක් ඔවුන්ගේ ඔලුකුවර ඇතුළේ නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ උමතුව තමයි මරාගෙන මැරිය යුතුයි. මරලා පලා යා යුතුනේ. මියයි. ඒ නිසා මේක ඇතුළේ එම ආගමික අන්තවාදී උම්මතුව මේක ඇතුළේ ගැබ්වී තිබෙනවා. අපි ඒකත් තේරුම් ගන්න ඕන. ඊළඟ මෙම ප්‍රහාරය සඳහා ලංකාව තෝරගත්තේ ඊහෙනම්. ඊළඟ ප්‍රශ්නේ ඒකනේ. හරි මේ ප්‍රහාරයේ ගෝලීය දේශපාලන තත්ත්වයක්. මේ උම්මතු ආගමික උම්මාදයක්. ඇයි අපිව තෝරගත්තේ? අපිව තෝරගත්තේ කරුණු දෙකකට. එකක් එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාව ලැබෙන ජාතික ආරක්ෂාවේ බිඳ වැටීම. දෙක එවැනි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සමත් වෙන කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම හැකියාව. ওই දෙක තමයි. මොකද වෙලා තිබුණේ? ජාතික ආරක්ෂාව පිළිබඳව රාජ්‍යයට පාලකයාට තිබෙන මුළු වගකීමම අත්හැරලා තිබුණා. අරාජකත්වයක් රටේ නිර්මාණය වෙලා තිබුණා. අපි දන්නවා මේ ධනේශ්වර ආණ්ඩුවලට ඉතාම ශක්තිමත් මර්ධන යාන්ත්‍රණ තිබෙනවා. තොරතුරු යාන්ත්‍රණ තිබෙනවා. ඒවා ගැන අඩුවෙන් සලකන්න එපා.
ඒ සඳහා පුහුණුවලත් සොල්දාදුවන් ඉන්නවා. ඒ සඳහා පුහුණුවලත් බුද්ධි නිලධාරීන් ඉන්නවා. ඒ සඳහා තාක්ෂණය තිබෙනවා. ඒ සඳහා දැනුම තිබෙනවා. වාර්ෂිකව අයවැය ලේඛනයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳව වැඩිම මුදල් ප්‍රමාණය බිලියන 392ක් ආසන්න වශයෙන් ගත්තා. හරිද? වෙන් කරලා දෙනවා. වැඩිම තනි ඒකකයකට මුදල් ඒකකයක් වැඩිම වෙන් කරලා දෙනවා. එතන මුදල් තිබෙනවා. පුහුණුවල නිලධාරීන් ඉන්නවා. තාක්ෂණය තිබෙනවා. ඒ නිසා රටක මහජන ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කළ හැකි මහජන ආරක්ෂාව තාවුරු කර හැකි විධිමත් සහ ශක්තිමත් යාන්ත්‍රණයක් ධනේශ්වර ආණ්ඩුවල තිබෙනවා. ඒ අපි කිසිවෙක් අව탁සිරු කළ යුතු නැහැ. එම තිබෙනවා. ගන්න ධනේශ්වර ආණ්ඩුව කියන්නේ ඒක තමයි. ධනේශ්වර රාජ්‍ය කියන්නේ ඒක තමයි. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? ඒ මොහොතේ බලයට පත් වෙන පාලකයා මොනතරම් ප්‍රමාණයකට යාන්ත්‍රණය මෙහෙවන්න සමර්ථ නැද්ද? මොනතරම් ප්‍රමාණයකට යාන්ත්‍රණය මහජනයාගේ පොදු ආරක්ෂාව පිළිබඳව වග කියන්න මෙහෙවන්න සූදානම් නැද්ද කියන එක තමයි වැදගත් බවට පත් වෙන්නේ. හැබැයි මේ ආණ්ඩුව බලයට පත් වූ දවසේ සිට රනිල් සහ මෛත්‍රී නේද? හවුල් ආණ්ඩුව දිගින් දිගටම ජාතික ආරක්ෂාව පිළිබඳ වඩා තමන්ගේ දේශපාලන පොරය පිළිබඳ බල පොරයකට අවතීර්ණ වී තිබුණා. උන්ගේ ප්‍රමුඛතම කාර්ය බවට පත් වී තිබුණේ. ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් එක ආණ්ඩුවක් වුණාට බල කේන්ද්‍ර දෙකක් තිබුණා. බල කේන්ද්‍ර දෙක එකිනෙකාට එරෙහිව පෙළ ගැහිලා තිබුණා. මුලින් තේරුම් ගන්න. ආණ්ඩුක සමහර අවස්ථාවල බල කේන්ද්‍ර දෙකක් හැදෙනවා. හැබැයි බල කේන්ද්‍ර දෙක එකිනෙකාට එරෙහිව පෙළ ගැහිලා තිබුණේ. මෛත්‍රීපාල සිරිසේන නැවත තමන්ගේ ජනාධිපති පුටුවේ වාඩි වීම සඳහා සිහිනේ. ඒක මනෝරාජික සිහිනයක්. ඒක මේ මහ පොළොව යථාර්ථය බවට පත් වෙච්ච සිහිනයක් නෙවෙයි. හැබැයි ඔය පුටුවේ වාඩි උනේ කොහොමද? පුටුවේ වාඩි වීම සඳහා එකතු වූ බලවේග කවරේද? ඒ කිසිවක් පිළිබඳ සැලකිල්ලක් නොකොට යලි මේ ජනාධිපති පුටුවේ වාඩි වීමේ මනෝරාජික බල පොරයක හිටියා. රනිල් වික්‍රමසිංහ ඔහු කවදාවත් වාඩි වෙන්න බැරි වෙච්ච මේ පුටුවේ මේ සැරේවත් වාඩි වෙන්නම් කියලා සැලසුම් හදමින් තිබුණා. සමග සම්පන්න ආණ්ඩුවක් වෙනුවට එකිනෙකාට එරෙහිව අවියමෝරගත් ආණ්ඩුවක් නිර්මාණය වෙලා තිබුණා. රජයේ සියලු සැලසුම් සකස් කරනකොට රාජ්‍ය මෙහෙවනකොට මුළුමනින්ම මේ දෙදෙනාගේ බල උවමනාව නියෝජනය වෙමින් තිබුණා. පොලිස්පතිවරයා පත් කරනකොට ඔව් රනිල්ගේද මෛත්‍රීද කියලා හොයනවා. නීතිපතිවරයා පත් කරනකොට ඔව් රනිල්ටද මෛත්‍රීද කියලා හොයනවා. හමුදාපතිවරයා පත් කරනකොට ඔව් රනිල්ටද මෛත්‍රීද කියලා හොයනවා. බුද්ධ්‍යංශ ප්‍රධානියා පත් කරනකොට ඔව් රනිල්ටද මෛත්‍රීද කියලා හොයනවා. මේක දේශපාලන. ආණ්ඩුකාරවරේ පත් කරනකොට රනිල්ගේද මෛත්‍රීද කියලා හොයනවා. එනිසා මොකද වෙලා තිබුණේ? ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලයක් තිබුණා. ඒ බල අරගලයේ කේන්ද්‍ර දෙක නිර්මාණය වෙලා තිබුණේ. හැමදාම ආණ්ඩුවල අභ්‍යන්තර බල අරගලයක් තියෙනවා. හැබැයි මේ වෙලාවේ ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලය නිර්මාණය වෙලා තිබුණේ ප්‍රධානම බල කේන්ද්‍ර දෙක ඇතුළේ ජනාධිපති සහ අගමැති අතර. මොකද උනේ? රට විශාල අරාජිකත්වයක් නිර්මාණය වුණා. දැන් මම දැක්කා රනිල් වික්‍රමසිංහ කියනවා ඒ ආරක්ෂක මණ්ඩලයට කැඳෙව්වේ නැහැ කියනවා. ආරක්ෂක මණ්ඩලය සමන්විත වෙනවා දේශපාලන පැත්තේ මැදිහත් වීම ගත්තොත් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා සහ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්නවා. හැබැයි විදේශ අමාත්‍යවරයා රනිල්ගේ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා රනිල්ගේ, අගමැතිවරයා රනිල් මොකද කරන්නේ? මෛත්‍රී ආරක්ෂක මණ්ඩලයට කැඳවන්නේ නේ. එයි සමහර අවස්ථාවල බුද්ධ්‍යංශ මෙහෙව්වේ මෛත්‍රීපාල සිරිසේන. දේශපාලකයන් පස්සේ යන්න. මම දන්නවා ඒක. මෛත්‍රීපාල නැහැ කිව්වොත් මට කියපුවා කියන්න. මම දැන් කියන්න ලෑස්තිනේ. බැසිල් කවුද හම්බ වෙන්න ගියේ? මහින්ද රාජපක්ෂ, මලික් සමරවික්‍රම, රත්වත්තගේ ගෙදරදී නුවරදී හම්බුනේ කොහොමද? ඕව තමයි හෙව්වේ. නෝ තමයි බුද්ධ්‍යංශ. එනිසා ආරක්ෂක මණ්ඩලයත් සමහර බුද්ධි ක්‍රියාකාරීත්වයට යොදවමින් තිබුණේ තමගේ දේශපාලන උවමනාව වෙනුවෙන්. එනිසා රටක් පිළිබඳව මහජනගේ ආරක්ෂාව පිළිබඳ කිසිදු තොරතුරක් වැදගත් තොරතුරක් බවට පත් වුණේ නැහැ මෛත්‍රීපාල සිරිසේනට.
රනිල් වික්‍රමසිංහට ඒකේ සේම වුණා. ඔහු ප්‍රහාර එල්ල වෙනකන් කිව්වේ නෑ මම ආරක්ෂක මණ්ඩලයට යන්නේ නෑ කියලා. එල්ල වෙනකන් කිව්වේ නෑ. එල්ලනුවාට පස්සේ තමයි කියන්නේ මම ආරක්ෂක මණ්ඩලේ නෑනේ. මම හොයලා බලපුවාම අර දින 52 මහින්දත් නෑ. මතකද බලන්න. ඒක දින 52 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා දෙසැම්බර් 14 දක්වා තිබ්බනේ දින 52 ආණ්ඩුව. මේ දින 52 ආණ්ඩුවෙත් අගමැති මහින්ද අරගෙනුත් නෑ ආරක්ෂක මණ්ඩලෙට. එහෙම හරිද? එකට ගේම් එකක් ගාලා ඒත් හොරෙන් වැඩේ කරේ මෑන්. එකට ගේම් එකක් ගෙවුන එකට මුණ දෙන්න ඕනේ. එහෙම කරෙත් නෑ. හරිද? හැබැයි රනිල් වික්‍රමසිංහ මොකද කරේ? රනිල් වික්‍රමසිංහ රටේ මහජනයාට වගකීතු අග්‍රාමාත්‍යවරයා නා. ඔහු මේක ඊට කලින් රට ප්‍රකාශ කළ යුතු තිබුණා. මේ තත්ත්වයෙන් නේද විදේශ අමාත්‍යවරයා හරහා තමයි විදේශීය තොරතුරු ගලාගෙන එන්නේ. ක්‍රියාකාරීත්වය වැඩිපුර මැදිහත් වෙන රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා තමයි පාර්ලිමේන්තුවට වග කියන්නේ. එහෙනම් ඔවිල්දර කළ යුතු ඔවිල්දර කරන්නේ ඇයි? ඔහුට ආරක්ෂාව වැදගත් උනේ නැහැ. ඔහුට ඊට වඩා වැදගත් උනා මහ බැංකුව. නේද? මහ බැංකුවේ අධිපතිවරයා මාරු කරනකොට කලබල වුණ කලබලවිල්ල අපි දැක්කා. එන මහ බැංකුවේ අධිපතිවරයා මාරු කරනවායි කියලා ආරංචි එනකොට රනිල් වික්‍රමසිංහ දුවගෙන යනවා මෛත්‍රීපාල ගෙදර. හරිද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහ බැංකුවට යනවා කියලා ආරංචි වෙනකොට රනිල් වික්‍රමසිංහ දුවගෙන ගිහිල්ලා ඉන්නවා මහ බැංකුව ගාවට වෙලා. ඉතින් මහ බැංකුව නේද? ඒක තමන්ගේ ව්‍යාපෘති ආරක්ෂා කරගන්න දක්ව මෙදියත් වීම පොදු ජනයාගේ ආරක්ෂාව පිළිබඳව වගේ කිව්වේ අග්‍රාමාත්‍යවරයා. ව්‍යාපෘති තේ මම ගොඩක් කියන්නේ යන්නේ නේ. ඒගොල්ලෝ සමහර ව්‍යාපෘති වල ප්‍රබාද පිටිය මම දන්නවා. ඉඩම් පණ සම්මත කරන්න කැබිනට් වල කී සැරයක් රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවද? හැබැයි ඒ බර තිබ්බේ නැහැ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව. මහජනයාගේ ආරක්ෂාව පිළිබඳව. ඒ නිසා මෙම ප්‍රහාරකයන්ට ප්‍රහාරය දියත් කිරීමට සරිලන අරාජිකත්වයක් මේ පාලකයෝ දෙන්නා විසින් නිර්මාණය කරා. මත තබා ගන්න. ඒ නිසා මහජන ආරක්ෂාව පිළිබඳව ලබා දෙන තොරතුරු කිසිවක් මෛත්‍රීපාල සිරිසේනට පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටිනාකමක් තිබුණේ. ඕනෑවටත් වඩා වැඩියෙන් තොරතුරු වාර්තා වෙලා තිබුණා. ඕනෑවටත් වඩා වැඩියෙන් තොරතුරු වාර්තා වෙලා තිබුණා. මේ ප්‍රහාරය පිළිබඳ අවසන් වෙනකොට මේ ප්‍රහාරය දියත් කළ හැකි ආකාරය ප්‍රහාරය දියත් කරන පුද්ගලයන්ගේ නම් බම් පවා එළිදරව් වී තිබුණා. ඒ නිසා මෙම ප්‍රහාරය එල්ල කරන්න මෙම ඇති වුණු අරාජික දේශපාලනය හිතකර තත්ත්වයක් නිර්මාණය කරා. එනම් මතක තබා ගන්න. මෙම ඝාතනයන්ට හවුල් වූ ප්‍රහාරකයන් විතරක් නෙවෙයි අපරාධ කරු. මෙවැනි ප්‍රහාර දියත් කිරීමට සමත් වෙන අරාජිකත්වයක් නිර්මාණය කිරීමේ අපරාධය කරේ ඒ අත් නොහැලක අපරාධයක වගකීමක් තිබෙනවා මෛත්‍රීපාලට සහ රනිල් වික්‍රමසිංහට. අපරාධ කරුවන් මේ ඝාතනය මත තබා ගන්න. මේ වළක්වා ගත හැකි තිබුණු ඝාතනයක්. මේකයි තියෙන්නේ. ඒ නිසා මේ අරාජිකත්වය තමයි ඊළඟ හේතු උනේ මෙවැනි ප්‍රහාරයක් අපේ රටේ එල්ල කරන්න. මෙවැනි ප්‍රහාරයක් එල්ල කරන්න සමත් වෙන ආගමික උමතුවක් නිර්මාණය වුණේ කොහොමද? ඊළඟ වැදගත් කරුණ. ආගමික උමතුවක් නිර්මාණය වුණා. කනගාටු වුණත් අපි කියන්න උනා ඒ නිර්මාණය වුණේ මුස්ලිම් සමාජයේ නැමැති ගර්භාෂී. ඒක නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒක නිදැල්ලේ වර්ධනය වෙන්න පටන් ගත්තා. මුස්ලිම් දේශපාලකයෝ ජනතාවත් එක්ක දේශපාලන කරේනේ. මුස්ලිම් දේශපාලන නායකයන්ට වගකීමක් තිබුණා. මුස්ලිම් සමාජයත් එක්ක දේශපාලන වගකීමක් තිබුණා. ඔවුන්ට එහෙම වගකීමක් තිබුණේ නැහැ. ඔවුන් කරන්නේ මොකක්ද? ඔවුන් මුස්ලිම් ජනතාවගේ ඡන්ද අරගෙන බිස්නස් කරා. මේ වගේම තමයි. ඒක අලුත් දෙයක් නෙවෙයි. නමුත් මතක තබා ගන්න. මුස්ලිම් දේශපාලක නායකයන්ට මුස්ලිම් ජනතාවත් එක්ක වැදගත් දේශපාලන සාකච්ඡාවක් තිබුණා. කොහොමද අපි එක රටක් තුළ ජීවත් වෙන්නේ? කොහොමද අපේ සංස්කෘතික අනන්‍යතාවයන් ආරක්ෂා කරමින් පොදු සමාජය නිර්මාණය කරන්නේ? කොහොමද අපි ජාතික සමගිය නිර්මාණය කරන්නේ? කොහොමද අපි ඈත් වෙනවුනට එකතු වෙන්නේ? එක වතාවක් හෝ රිසාඩ් බදුද්දීන්ගේ, හකීම්ගේ, අසස්සාලිලාගේ නේද? මුස්තාපලාගේ මෙවැනි වදනක් ඔක අහලා තියෙනවා. මුස්ලිම් සමාජය අහලා තියෙනවා. නෝට ඒ දේශපාලන තිබුණේ. මුස්ලිම් නායකයෝ තමන් විසින් කළ යුතු දේශපාලනය මුස්ලිම් සමාජයත් එක්ක කරේ නේ. දේශපාලනත් එක්ක මුස්ලිම් සමාජයත් එක්ක කළ යුතු දේශපාලන මුස්ලිම් නායකයෝ අත්හැරලා තිබුණා.
ඒ වෙනකොට ඔවුන්ගේ දේශපාලනය මුළුමනින්ම බිස්සසක බවට පරිවර්තනය වී තිබුණා. කොයි ආණ්ඩුවද හදන්නේ ඒ ආණ්ඩුවෙන් අමාත්‍ය ධූරය ලබා ගැනීමේ ව්‍යාපෘතිය. ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා ආණ්ඩු පැහැර ගැනීමේ කුමන්ත්‍රණයෙන් පසුව 113 හදා ගැනීමේ වැඩිම විශ්වාසය තිබෙ කා කෙරෙහිද? දැන් මේ වට කරගෙන ගහනවා රිසාඩ් බදුදීන්ට. මම මේ කියන්නේ. මේ වට කරගෙන ගහන්න පටන් ගන්න රිසාඩ් බදුදීන්ට. හැබැයි ඔක්තෝබර් මාසයේ 26 වෙනිදාන් පස්සේ රාජපක්ෂ කඳවුර 113 හදා ගැනීමේ වැඩිම විශ්වාසය තිබේ රිසාඩ් බදුදීන් එක්ක. බැසිල් රට එළිදරව් කරන්න බැසිල් කී පාරක් රිසාඩ් බදුදීන් හම්බුණාද කියලා 113 හදාගෙන සහ ඉල්ලන්න. දැන් මේ පට්ට ගහන්න කතා කරනවා. මෛත්‍රීපාල සිරිසේන රට එළිදරව් කරන්න කී පාරක් කතා කරේ රිසාඩ් බදුදීන්ට. රිසාඩ් බදුදීන්ගේ එක පක්ෂ മന്ത്രിවරයෙක් ගෙනලා හොරෙන් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයෙකුට දිවුරුම් දුන්නා. දන්නේත් නෑ. හරිද? දිවුරුම් දුන්නා නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට. රිසාඩ් බදුදීන්ට බේරෙන්න බැරුව රට අත්හැරලා ගියා ඒ දින 52. ඇයි ඒ තරමට පස්සෙන් එනවා? දැන් පට්ට ගහන්න කතා කරනවා. මතකද බගන්න. නිසා මේ දේශපාලකයෝ මුස්ලිම් දේශපාලන නායකයන් පමණක් නෙවෙයි රනිල්ලද මහින්දලාද මේ මුස්ලිම් නායකයන් එක බිස්නස් කරේ. මුස්ලිම් නායකයන්ට පණිවිඩයක් දුන්නේ නැහැ ඔයගොල්ලෝ කියලා මුස්ලිම් සමාජයට මේ ආමන්ත්‍රණය කරන්න. මුස්ලිම් සමාජයත් එක්ක මේ දේශපාලනක සාකච්ඡා කරන්න. මුස්ලිම් සමාජයට මේ පණිවිඩ ගෙනියන්න කියලා මේ නායකයෝ මහින්දවත් රනිල්ලවත් පණිවිඩයක් දුන්නේ නැහැ. ඒ වෙනකොට උන් කරේ මුස්ලිම් නායකයන් එක බිස්නස් කරා. ඔක්තෝබර් මාස 26 වෙනිදා ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයේදී ආණ්ඩු පැහැරගැනීමේ කුමන්ත්‍රණයේදී වැඩිපුරම රාජපක්ෂ කඳවුර විශ්වාස කරේ රිෂාඩ් බදුදීන් ඇතුළු മന്ത്രിවරු 6 දෙනා කරේ. මා දැක්ක දැන් ඊයේ පෙර දේශපී සානායක රිෂාඩ්ට විරුද්ධ විශාල නේද ප්‍රහාර කියලා කරන්න පටන් ගන්න තිබෙනවා. හැබැයි එස්.පී. සානායක රට්ට කියන්න ඒ දින 52 ඇතුළු රිෂාඩ්ට කී පාරක් කතා කරාද? මේ නායක. ඒ නිසා ජනතාවත් එක්ක දේශපාලන කිරීම වගකීම මේ පාලකයන් අත්තරලා තිබුණා. මුස්ලිම් නායකයෝ අත්තරලා තිබුණා. ඒ නිසා මුස්ලිම් සමාජය ඇතුළේ අන්තවාදයක් වර්ධනය වෙන්න අවශ්‍ය පස නිර්මාණය වුණා. ඒ විතරක් නෙවෙයි. මුස්ලිම් ප්‍රභු නායකත්වයෙන් මුස්ලිම් ගත්තොත් සැලකිය යුතු ප්‍රමාණයක යම් සංවිධානගත වෙලා තිබේ විවිධ කවුන්සිල් හරහා. හැබැයි ඒ එක්කෙනෙක්වත් එළියට අවිල්ලා මෙවැනි අන්තවාදයක් වර්ධනය වෙන බව සමාජයට ප්‍රකාශ කරේ නේ. ඒක වගකීම බාර ගන්නවා. මා දැක සමහර අවස්ථාවල කියනවා අපි ඔත්තු දුන්නානේ. ඔත්තු මේකද හමුදා ක්‍රියාන්විතයකින් මේකේ පරාද කර හැකි සීමාවම පස්සේ කියන්න. මේක හමුදා ක්‍රියාන්විතයකින් විතරක් පරාද කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඊට වඩා මේකට තිබුණ මේ අන්තවාද වර්ධනය වීමට ඇරුව අරගලයක් තිබුණ සමාජයේ. ඒ අරගලය මුස්ලිම් සමාජය අත්හැරලා තිබුණා. මේ කලලය වර්ධනය වෙන්නේ නිදැල්ලේ වර්ධනය වෙන්න ඉඩ දුන්නා. මතකද බලන්න. ඒ නිසා මෙවැනි උම්මතු අන්තවාදී කණ්ඩායමක් නිර්මාණය වුණා. ඒ නිර්මාණය වීම සඳහා අනෙක් පැත්තෙන් අනික් අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයත් හේතු සාධක වුණා. ඇයි? සමහර තැන්වල එල්ල කරාද ප්‍රහාරයන්, සමහර තැන්වල කරනද ප්‍රකාශයන් සැලකිය යුතු ප්‍රමාණයට මුස්ලිම් සමාජය ඇතුළේ යම් අන්තවාදයක් වර්ධනය වීම සඳහා ඉඩකඩ නිර්මාණය කරා. අන්න ඒකේ ප්‍රතිඵලය තමයි මේ උම්මතු ක්‍රියාවකට සමත් වෙන කණ්ඩායමක් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා මෙම් ප්‍රහාරයේ ගෝලීය දේශපාලන සබඳතාවයන්, මෙම් ප්‍රහාරයේ ආගමික අන්තවාදයේ උම්මතුවත්, මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තරමට ආරක්ෂක තත්ත්වය ඇති කර තියෙන අරාජිකත්වයත්, ඒ වගේම එවැනි ප්‍රහාරකයන් නිර්මාණය කර ගැනීම සඳහා සමත් වෙන මුස්ලිම් ඉස්ලාම් අන්තවාදයක් වර්ධනය වීම සඳහා මුස්ලිම් සමාජයේ ඉඩකඩ විවෘත කිරීමත් මේ සාධක සියල්ලන්ගේම එකතුව තමයි අප්‍රේල් මාසයේ 21 වෙනිදා ප්‍රහාරය. අපි යන්නේ එහෙම තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ 7-8 දිනකේ උඹතු ක්‍රියාවක් නෙවෙයි. එතෙන්ට අපි ලොක් කරන්න දෙන්න එපා මේ. ඒ නිසා මේ ප්‍රහාරයට වගකිය යුතු, මේ ප්‍රහාරයට සම්බන්ධ වී තිබෙන සෑම වග උත්තරකරුවෙක්ම නිවැරදි ලෙස තේරුම් ගත්තොත් විතරයි මෙවැනි ප්‍රහාරයන් ඇතිවීම වැළැක්වීමට පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැත්නම් අපි වලිග වලින් අල්ලගෙන, කකුල් වලින් අල්ලගෙන නේද? අන්ධයා අලියාගෙන කිව්වා වගේ මේ ප්‍රශ්න අල්ලන්න යන්න එපා. කකුලා වුණාම කියයි වංගෙඩිය වගේ කියලා නේද? කනා වුණාම කියයි කුල්ල වගේ කියලා. එහෙම හරියන්නේ නැහැ. මේ ප්‍රශ්නේ තේරුම් ගන්න නම් මේ සමස්ත අපිට හොඳින් තේරුම් ගත යුතුයි. එහෙනම් මේ ප්‍රහාරයේ සංයුතියත්, මේ ප්‍රහාරයේ ස්වභාවයත්
අපි ඉතා මනවින් තේරුම් ගත්තොත් පමණයි මේ ප්‍රහාරයන් නැවත වැළැක්වීම නැවත ඇතිවීම වැළැක්වීමට කළ හැකි වන්නේ. ඊළඟ ප්‍රහාරයෙන් පසුව හැසිරීම කුමක්ද? මේ ආණ්ඩුව ප්‍රහාරයෙන් පසුව වගකිය යුතු පාලකයන් හැටියට වගකිය යුතු ආණ්ඩුවක් හැටියට හැසිරෙන්න අසමත් වී තිබෙනවා. අද ජනතාව අතර අනාරක්ෂිතතාවය නිර්මාණය කරලා තිබෙන ප්‍රධාන වශයෙන් ගත්තොත් ආණ්ඩුව මේක සැලකිය යුතු වගකීමක් ආණ්ඩුව දරන්න සිදු වී තිබෙනවා. ඉතාමත් අපරිණත හැසිරීම අපි ආරම්භයේදීම කිව්ව රනිල්ට සහ මෛත්‍රීට ඔක්තෝබර් මාසේ 21 වෙනිදා ප්‍රහාරයෙන් අවසන් වුණේ ඒ ජීවිත ගණන දේපල ගණන මහජනයාගේ ආරක්ෂිත තත්ත්වය විතරක් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන හිටපු මනෝරාජික ජනාධිපති සිහිනය රනිල් වික්‍රමසිංහ හිටපු මනෝරාජික ජනාධිපති සිහිනයටත් දෙකටම අප්‍රේල් මාස 21 වෙනිදා ප්‍රහාරය එල්ල වී තිබෙනවා. ඒකත් එල්ල වෙලා තිබෙනවා. ඒ නිසා දැන් අඩුම තරමේ වගකීම් යුතු නායකයන් හැටියට අපි ඉල්ලන්නේ එකයි. දෙදෙනා එක තැනකට දැන්වත් එන්න. දැන් ඉවරයි. හරිද? රනිල් වික්‍රමසිංහ තාම මොනතරම් නේද? වෙට්ටු දහංගට ගහන්න ගියත් හරිද? සාහතික වශයෙන් ඔහුගේ දේශපාලනේ මේ දෙසැම්බර් මාසයෙන් කොට අවසන් වීමට නියමිතව තිබෙනවා. එතන තියෙනවා. එහෙමනේ තියෙන්නේ. ඒ නිසා අඩුම තරමේ දැන් නැවත 20න් පසු දේශපාලන අනාගතය ගැන කල්පනා කරන වෙනුවට අගමැතිවරයා හැටියට තමන්ට පැවරී තිබෙන වගකීම ජනාධිපතිවරයා හැටියට තමන්ට පැවරී තිබෙන වගකීම తాවකාලික හෝ තමන් දෙදෙනා අතර තියෙන ප්‍රතිවිරෝධය සමනය කොට එකට මෙහෙවිය යුතුයි. ඒක තමයි අගමැති ධූරය කියලා කියන්නේ. ඒකට තමයි ජනාධිපති ධූරය කියලා කියන්නේ. හැබැයි මේගොල්ලෝ මෙහෙම කරන්නේ නැහැ. සිද්ධියෙන් පසුව දිගින් දිගටම උත්සාහ කරමින් තිබෙන කුමක්ද? එකිනෙකාට චෝදනා එල්ල කරගෙන මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ප්‍රකාශයට පත් කරනවා සුපුරුදු පරිදි මම දන්නේ නැහැ. අපි විශ්වාස කරමු తాවකාලික ප්‍රහාරය දන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ කටුවා පිටිය පල්ලියට නේද 8:45ට ගහන බව දන්නේ නැහැ. ඒ වෙලාවේ දැනගත්තොත් එයාටත් එතන ගිහලා පනින්න විතරයි පුළුවන්කම තියෙන්නේ. ඒක දැනගන්න අවශ්‍යයි. ඒ වෙලාවද ඒක දන්නේ නැහැ කියලා හිතමු. හැබැයි මේ ක්‍රියාදාමය දන්නේ නැද්ද? මෙවැනි අන්තවාදයක් වර්ධනය වෙමින් තිබෙන බව, මෙවන ප්‍රහාරකට සැලසුම් තිබෙන බව, ජාත්‍යන්තර ශස්ත්‍ර සංවිධානයත් එක්ක සබඳතාවෙන් තිබෙන බව, ඒ වගේ පුහුණුවීම් කොට තිබෙන බව, මෙවැනි අනතුරක් තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල දැනගෙන හිටියේ නැද්ද? දැන් එක මම දන්නේ නැති වෙන්න 8:45ට ප්‍රහාරයක් එල්ල කරන බව 8:44 වෙනකන් දැනගෙන හිටියේ නැහැ කියලා කිව්වා. නේද? ඒ වෙලාවේ දැනගත්තත් වැඩක් නැහැ. ඔහුටත් තියෙන්නේ පණින්න විතරයි ගිහිල්ලා. හැබැයි ඔහුගේ වගකීම තියෙන්නේ එතන නෙවෙයි. මේ මුළු ක්‍රියාදාමයම මේ සඳහා අවශ්‍ය වන මතවාදය, මේ සඳහා අවශ්‍ය වන සංවිධාන යාන්ත්‍රණය, මේ උම්මතු මතවාදයේ ගොඩනැගීම, මේ සඳහා හුළු පුද්ගලයන්, මේ සඳහා ජාත්‍යන්තර සබඳතා මේ ඔක්කොම දැනගෙන හිටියා. මා පාර්ලිමේන්තු දෙව රනිල් වික්‍රමසිංහගේ IS සංවිධානයත් එක්ක ලාංකීය අයගේ සබඳතාවේ පුහුණුව ලබාගෙන ආපු බව කවදා සිටද දන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ උත්තරේ කියෙව්වේ නැහැ. උත්තරේ මට එව්වා. වෙන මොනවද උත්තර වගේ කියෙව්වා. හරිද? හැබැයි රනිල්ගේ කතාව ඉවර වෙන්න කලින් ලියපු උත්තරේ මගේ අතට හම්බුණා. බලනකොට කවදාද ඉන්නද? 2014 සිට මත තබා ගන්න. මෙවැනි සබඳතාවයන් මෙවැනි ක්‍රියාදාමයක් තිබෙන බව 2014 සිට මේ පාලකයෝ දැනගෙන හිටියා. මෛත්‍රීපාලක දන්නේ නැද්ද? දන්නවා. එනිසා මෛත්‍රීපාල සිරිසේන සුපුරුදු සාකච්ඡාව ඇවිල්ලා තනවා මම දන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මම ආරක්ෂක මණ්ඩලෙ හිටියේ නැහැ. ඔය හැසිරෙන විදිහට හිටියත් මේක තමයි. තේරුම් ගන්න මේ පාලකයන්ගේ තියෙන වගකීම. හරි? කිසි වගකීමක් නැති පාලක. ඒ නිසා මේ සිදුවීමෙන් පසුවත් විශාලක් වෙන ඇති වී තිබෙන ජීවිත ගණනාවක්. මේ ජීවිත කියන්නේ කවුද? මේ කිසිදු අන්තවාදයකට වග නොකිය යුතු සාමාන්‍ය පුරවැසියන්. මේ උමතුවට බිලිදිය යුතුද? රාජ්‍ය ආරක්ෂාව මේ තරම් අනතුරු හෙලන්න ඒ කුඩා දරුවන් හෝ එතන මිය ගිය පුරවැසියන් කිසිවෙක් සම්බන්ධ නැහැ. මේ අන්තවාදී වර්ධනය කරන්න එයා කිසිවෙක් සම්බන්ධ නැහැ. මේ ජීගෝලීය දේශපාලනට ඒගොල්ලෝ කිසිවෙක් සම්බන්ධ නැහැ. අවසානට මොකද සිදු වී තිබෙන්නේ? මේ කිසිවකට වග නොකිය යුතු
මේ රටේ සාමාන්‍ය පුරවැසියන් සිය ගණනක් මිය ගිහින් තිබෙනවා, තුවාල වී තිබෙනවා, දේපල හිමි කරගෙන තිබෙනවා. දැන් මෛත්‍රීට කියන්න පුළුවන්ද මම ඒක දන්නේ නැහැ කියලා? ඒකේ මගහරින්න කිසි අයිතියක් නැහැ. ඇත්ත නායකයන් කළ යුතු වන්නේ කුමක්ද? මේ අර්බුදය ඇති වී තිබුණා. ඒකට අපි වළක්වා ගන්න බැරි වුණා. අපි සමාවයි දෙන්න. නැවත සිදුවීමට මම මේක මැදිහත් වෙනවා. මම මේ අවසන් කොට විශ්‍රාම යනවා කියලා කියන්න ඕන. එමයි නායකයෝ. මේ මොන නායකයෝද? මේ මහා විනාශයේ මැදියේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය දියත් කරන්න ලෑස්තිලා ඉන්න නායකයෝ. මම කියන්නම් පස්සේ මේගොල්ලෝ ගැන. දේශපාලන න්‍යාය පත්‍රය දියත් කරන්න හදලා තියෙන දේ. ඒ නිසා ප්‍රහාරයෙන් පසුව සමාජයේ විශ්වාසවන්තම නායකයෙක් බවට පත් වෙන්නේ කවුද? ආණ්ඩුව. මේක දේශපාලන ව්‍යාපාරයකට මේක ඇතුලේ තියෙන වගකීම් අතිශය සීමා සහිතයි. අපේ සහෝදරුත් අපෙන් ඒ සහෝදරු මුකුත් කරන්නේ නැද්ද? නෑ දේශපාලන ව්‍යාපාරයකට අපිට පැවරී තිබෙන කවර කාර්යභාරයක්? සමහර අය අහනවා අපි ඔක්තෝබර් මාස 26 වෙනිදා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වෙච්ච ප්‍රහාරයට සාපේක්ෂව මේකට දක්වන මැදිහත් වීම මදි නේද? අපි අහනවා. සුනාමියේදී පක්ෂ මැදිහත් වෙච්ච ආකාරය දිහා බලුවොත් මේකට මැදිහත් වීම මදි නේද? ඔව්. හැබැයි මේකේ ස්වභාවයම තමයි මේකේ විශ්වාසවන්තම ආරක්ෂකයා බවට පත් විය හැක්කේ ආණ්ඩුවට විතරයි. දේශපාලන ව්‍යාපාර වලට මේකේ තියෙන ඉතාමත් අවම වැඩ කොටසක්. මේක මහජනයා අතර ගැටුමක් නම් අපිට එතන කාර්යයක් තියෙනවා කරන්න. මේක ස්වභාවික ව්‍යසනයක් නම් එතරම් අපිට තියෙන කාර්යයක් කරන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් නම් එතරම් අපිට තියෙන කාර්යයක් කරන්න. මේක උමතු ක්‍රියාවක් සහ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒකට අපිට තියෙන වැඩ කොටස අතිශය ඒ නිශ්චිත මොහොතේදී අතිශය සීමා සහිත වෙන එක වළක්වන්න බෑ. උදත බද. නැත්නම් අපි සෝදුට මම කියන්නේ නේද? ඒ නිශ්චිත මොහොතේ දැන් අපිට තියෙනවා. හැබැයි මේ මොහොතට අදාළ ක්‍රියාකාරීත්වය තිබෙන අපේ අතේ නෙවෙයි. මොහොතට අදාළ ක්‍රියාකාරීත්වය රාජ්‍ය අතේ. ඒ නිසා මහජනයාගේ ආරක්ෂාව පිළිබඳව රටේ ස්ථාවරත්වය පිළිබඳව විශ්වාසවන්තම සහතික ලබා දී යුත්තේ රජය. ඒ විශ්වාසවන්තම සහතික ලබා දුන්නද මේ රජය? දුන්නද? අදත් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිශ්චිතම අදත් විශ්වාස කරන්නේ මේ පාලකයෝ. එයි එකිනෙකට පරස්පර කතා කියන්න පටන් ගත්තා. මම දැක්කා කිරියල්ල පාර්ලිමේන්තුවේදී කියනවා. ඔහුගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ඔහුට දැනුම් දුන්නාලු. ප්‍රහාරයෙන් පස්සේ ඔහුට දැනුම් දුන්නාලු. ඔහුගේ කාර්යාලය තියෙන වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ඔයා වැඩට යන්න එපා. ගෙදර ඉඳන් වැඩ කරන්න කිව්වා. එතෙන් ගෙදර ඉඳන් වැඩ කරාලු. පුරවැසියන්ට හිතෙන්නේ මොකද්ද? ඇමතියා වැඩට යන්නේ නැත්නම් අපි කොහොමත් යන්නේ නැහැ නේ. ඇමතියට ආරක්ෂාවක් තියාගෙන යන්නේ. ඉතින් කොහොමද විශ්වාසවන්ත සහතිකයක් දෙන්නේ කවුද? අඛිල විරාජ් කාර්යවසම් පාර්ලිමේන්තුවේදී කියනවා. ලෝකේ හැමතැනම ගහලා තියෙනවා. ඒ නිසා ඉතින් අපිට ගහන එක අරුම් පුදුම දෙයක් නෙවෙයි. මොන පාලකියුද? ඉතින් ලෝකේ හැමතැනම දෙපාර තුන් පාර ගහලා තියෙනවා. එහෙනම් අපිට දෙපාර තුන් පාර ගහන්න පුළුවන්. ඒකනේ කියන්නේ. ඉතින් කොහොමද විශ්වාසවන්ත සහතිකයක් ලබා දෙන්නේ? මේ පාලකයා. ඒ වගේම ඔහු අඛිල විරාජ් පාර්ලිමේන්තුවේදී කියනවා. අප්‍රේල් මාසේ 21 වෙනිදා මේක වලක්ව ගත්තත් වෙන දවසක හරි ගහන්න තිබ්බලු. පිස්සු. හරි කොහොමද විශ්වාසවන්තම සහතික ලබා දෙන්න මහජනයාගේ ආරක්ෂාව පිළිබඳව? කොහොමද ආරක්ෂාව ලබා දෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන කියනවා මේ වැලක්වීම සඳහා මම මැරෙන්න හරි ලෑස්තිලු. හැබැයි දරුවගේ මගුල් ගෙදර ගන්න පාර වහලා. කොහොමද? මැරෙන්න ලෑස්ති කෙනා. හිල්ටන් හෝටලේ මගුල් ගෙදර ගන්න ආසන්න තියෙන පාරවල් ටික වහලා. ඒක ජනතාවට තියෙන විශ්වාසය. කොහොමද ජනතාවට විශ්වාසයක් හදන්නේ? රනිල් වික්‍රමසිංහ කිව්වේ නැතොට මම කියන්නම්. ප්‍රහාරයෙන් පසුව රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක මණ්ඩලය රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟෙව්වා කොළඹ ඉන්න එපා කියලා. රනිල් කොළඹින් පිට ගියා. එහෙම නැහැ කියෝ. හරිද? නැත්තම් නෑ කියන්න. මං ගියපු තැන් හිටපු තැන් කියන්න. අනතුරු ඇඟෙව්වා ආරක්ෂකයෙක් කොළඹ ඉන්න එපා කියලා කොළඹින් පිට ගියා. ඉතින් කොහොමද ජනතාවට විශ්වාසයක් හදන්නේ? ආරක්ෂක භාර නියෝජ්‍ය අමාත්‍යවරයා කවුද රුවන් විජේවර්ධන කියනවා. මේක නවසීලන්තයේ එල්ල කළද ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් කියලා. නවසීලන්තයක මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. කවුද විශ්වාසවන්ත තොරතුරු සපයන්න විශ්වාසවන්ත ආරක්ෂක වෙන්නේ කවුද? හර්ෂද සිල්වා කියනවා. දැන් හර්ෂ සිල්වා කියනවා ඇමරිකාවේ බුද්ධ්‍යංශෙන් අපිට තොරතුරු දීලා තිබ්බා කිව්වා. ඇමරිකාව කියනවා නෑ කියලා. මොකක්ද? ඉතින් කොහෙද මහජනගේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසවන්තම සහතික ලබා දී යුතු?
පාලකය සිදුවීමේදී ඔවුන්ට මේක වළක්වා ගත හැකි සිදුවීමක් වළක්වා ගත්තේ නැහැ. සිදුවීමෙන් පසුව මොවුන්ගේ ඉතාමත් අපරිණත ලාමක හැසිරීම තමයි පෙන්눔 කරමින් තිබෙන්නේ. පාසල් අරින්න තීන්දුවක් ගන්නවා. මොකද පාසල් අරින්න ගන්න තීන්දුව? පහෙන් උඩ 6 වෙනිදා, පහෙන් පහළ 13 වෙනිදා. ඒකනේ තීන්දුව. මොකද දෙමව්පියන් හදන චිත්‍රය? පහෙන් උඩ ළමයි කියන්නේ ලොකු ළමයි මොකක් කරුණොත් දුවන්න පුළුවන්. පහෙන් අඩු ළමයි කියලා කියන්නේ පොඩි ළමයි මොකක් හරි වුණොත් දුවන්න බෑ. ඉතින් මොකක් හරි වෙන්න ඉඩ තියෙනවා. හැබැයි දුවන්න පුළුවන් අය විතරක් ඉස්කෝලේ වන්න. ඒකනේ මේ කියන්නේ. ඒකනේ ඒකේ සංඥාව. නැත්තම් මොකද්ද නේද? ළමයා නම් ළමයා. පාසල නම් පාසල. ඒතර ඒකෙන්ම හංගවලා ඉවරයිනේ. මොකද්ද ඒකෙන් දෙන පණවිඩ මේක දෙන සංඥාව මොකක්ද? ඒකෙන් දෙන සංඥාව දුවන්න පුළුවන් ළමයි ඉස්කෝලේ වන්න, දුවන්න බැරි ළමයි ගෙදර තියාගන්න. දෙමව්පියන්ට නේද? ලොකු ළමයාද පොඩි ළමයාද දෙමව්පියන්ට ළමයා. පාසලට නේද? පොඩි ළමයිද ලොකු ළමයිද මේ පාසල. ඒ සහතික දෙන්න බැරි පාලකයෝනි. ඒ නිසා මේ සිදුවීමෙන් පසුව මේ අපරිණිත ලාමක හැසිරීමක තමයි මේ පාලනය නිරත වෙමින් තිබෙන්නේ. ඒ නිසා මේ පාලකයන්ට බැරි වී තිබෙනවා. විශ්වාසවන්තම ආරක්ෂකයා බවට පත් වෙන්න. විශ්වාසවන්තම ආරක්ෂකයාගේ භූමිකාව පාලකයාද ඉටු කරන්නේ නැහැ. ඒ නිසා සමාජය සිදුවීමෙන් පස්සෙත් ස්ථාවරත්වයකට ගෙන්න අසමත් වී තිබෙනවා. හැබැයි ඒක ඇස්සේ පාලකයා පමණක් නෙවෙයි. තව කණ්ඩායම් උත්සාහ කරමින් තිබෙනවා. මේ අරාජිකත්වය තමයි වඩා වැදගත් උන්ගේ දේශපාලනෙට. මම පසුව කියන්නම්. ඒ නිසා මේ අරාජිකත්වය වර්ධනය කරන්න යම් දේශපාලන ව්‍යාපාරات මැදිහත් වෙමින් තිබෙනවා අපි දන්නවා. ඔවුන්ට ඉතාමත් පැහැදිලිව කැමති මේ අරාජිකත්වය අරා තමගේ දේශපාලන ගමන් මඟ ඉස්සරහට ව්‍යාප්ත කරගෙන යන්න. ඒ සඳහා මැදිහත් වීමක් තිබෙනවා. ඒ නිසා මේක තමයි සිදුවීමෙන් පසු ඇති වී තිබෙන තත්වයක්. දැන් අප විසින් මොකද කළ යුතු වන්නේ? අපට පැවරෙන කාර්යභාරය කුමක්ද? 1. මේක වැදගත්ම කාර්යභාරයක් අපිට පැවරෙනවා. මේ සමාජය කවරෝ ආගමික අන්තවාදීකින් කවරෝ ජාතිවාදී අන්තවාදීකින් මේ සමාජයේ බෙදීම වැළැක්විය යුතුයි. මේ සමාජ බෙදෙන එක වළක්වන්න ඕන. දැන් මම කලින් කිව්වා වගේම ජනප්‍රියතම දේශපාලන ජාතිවාදී බවට පත් වී තිබෙනවා. හැබැයි ඒක වැරදි දේශපාලනය. මේ නිශ්චිත මොහොතේ නිවැරදිම දේශපාලනය ජාතික සමගිය. මතක තබා ගන්න. නිවැරදිම දේශපාලනය. දැන් වෙනදාට වඩා වැඩියෙන් සාකච්ඡා වෙලා තිබෙන ජාතික ආරක්ෂාව පිළිබඳව. ජාතික ආරක්ෂාව සපයන්නේ කොහොමද? අපිට රට වටකොට ඉතාමත් නවීන තාක්ෂණිකයන් යුතු යුද නැව් හදන්න පුළුවන්. යුද නැව් ස්ථානගත කරන්න පුළුවන්. අපිට ඉතාමත් ශක්තිමත් බුද්ධියංශයක් ගොඩනගන්න පුළුවන්. අපිට නවීන ආයුධ වලින් සමන්විත තාක්ෂණ දැනුමින් සමන්විත හමුදා කණ්ඩ නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි ජාතික ආරක්ෂාව රඳා පවතීද? ජාතික ආරක්ෂාව රඳා පවතින්නේ නැහැ. ජාතික ආරක්ෂාවද ලෝකෙ පුරා අද පෙන්눔 කරමින් තිබෙන අත්දැකීම තමයි ජාතික ආරක්ෂාව රඳා පවතින්නේ යුද බලය මත හෝ ඒ තාක්ෂණික දියුණුව මත හෝ ඒ පුද්ගලයන්ගේ නිපුණතාවය මත පමණක් නෙවෙයි. ජාතික ආරක්ෂාවේ පදනම ජාතික සමගිය. ජනතාව බෙදිලා ජනතාව සැකෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් බලනවනම් ජනතාව එකිනෙකා කරේ සැකෙන් බලන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවනම් ජාතික සමගිය නිර්මාණය වෙන්නේ. ජාතික සමගිය නිර්මාණය වෙන්නේ. ජාතික ආරක්ෂාව නිර්මාණය වෙන්නේ මතක තබා ගන්න. අද මේ තීව්‍ර බෙදීම මේ අලු යට ගිනි පුපුරු සැඟවිලා තියෙනවා වගේ මේ සීතල ගණීභූත වූ සමාජයක් අද තිබෙනවා. සීතල ගණීභූත වූ නිසල්මන් වූ එකිනෙකා බිරාන්ත වූ සමාජයක් තිබෙනවා. හැබැයි මතක තබා ගන්නේ සමාජය ඇතුලේ විනාශකාරී ගිනි පුළඟු ඇවිලමින් තිබෙනවා. සමාජ අපිට තියෙන ගැඹුරු නිසලතාවයක ඉන්න සමාජයක් නේ. ගැඹුරු නිසලතාවය. නේද? ගැඹුරු නිසලතාවයක සමාජයේ හිටියට මේ සමාජයේ පතුලේ නේද විනාශකාරී ගිනි පුළඟු අවුලුවමින් තිබෙනවා. මේ ඕන මොහොතක පුපුර යන්න පුළුවන්. මොනතරම් ශක්තිමත් හමුදාවක් හිටියත් මොනතරම් ශක්තිමත් යුද තාක්ෂණයක් අපි පරිපූර්ණ වෙලා හිටියත් මේ ගුණ පුළඹු ඇවිලින එක වළක්වන්න බෑ. හෙට සිංහල ගමක තරුණියෙක්
මුස්ලිම් තරුණයෙක් එක ගහගත්තොත් එතන ඇති වෙන්නේ කුමක්ද කියලා ඔබ තේරුම් ගන්න. පාර යනකොට සිංහල තරුණයෙක් කියලා වගෙන යන වාහන එකක් මුස්ලිම් තරුණයෙක් හැප්පුණොත් මොකක් වෙයිද? ඕන ඇක්සිඩන්ට් 30000ක් වෙන රටේ එවැනි ඇක්සිඩන්ට් එකක් වුණොත් වෙන තත්ත්ව වෙනස් වෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂක සමන්විත වෙන්නේ ජාතික ආරක්ෂක රටක පොදු මහජනයාගේ ආරක්ෂාව ජාතිවාදී දේශපාලනයට සපයන්න බෑ. මහජනයාගේ ආරක්ෂාවේ ප්‍රධානම වැදගත් සාධකය තමයි ජාතික සමගිය. ඒ නිසා තමයි අපි කිව්වේ නේද? අන්තවාදී පරාද කරමු, ජාතික සමගිය ගොඩනගමු, මහජන ආරක්ෂාව තහවුරු කරමු. උත්තරේ තියෙන්නේ. ඕකයි තියෙන්නේ. ඕකයි දේශපාලන. ඕක තමයි මහජන ආරක්ෂාව පදනම. එකිනෙක අතර සැකයෙන් බලන, කෝරයෙන් බලන, වෛරයෙන් බලන සමාජයක් නිර්මාණය වෙලා. ආරක්ෂාව තියෙන්නේ. එම ආරක්ෂාව තියෙන්නේ නෑ. ආරක්ෂාව තියෙන අපි අතර සමගිය නිර්මාණය වුණොත් විතරයි. අපි අතර සමගිය නිර්මාණය කළ හැකි වන්නේ අන්තවාදයේ පරාජයට පත් කළොත් විතරයි. එනිසා මේ නිශ්චිත මොහොතේ මේ අන්තවාදයට එරෙහිව අපි කටයුතු කරන්න ඕනකම තිබෙනවා. විශේෂයෙන්ම අපි මුස්ලිම් සමාජයෙන් ඉල්ලා හිටින්නේ. මේ මිලේච්ඡ ආගමික උමතු ප්‍රහාරය සඳහා අවශ්‍ය වන ගර්භාෂය නිර්මාණය වන මුස්ලිම් සමාජය තුලින් අපිට වුණ එක විශාල දේශපාලන සාකච්ඡාවක් තිබෙනවා. අත් නොවලක දේශපාලන සාකච්ඡාවක් තිබෙනවා. අපේ පක්ෂ නියෝජනය කරන මුස්ලිම් සහෝදරයෝ හැම දෙනාම මේ වගකීම කරට ගන්න ඕනකම තිබෙනවා. මුස්ලිම් සමාජයට කිඳා බහගෙන යන්න ඕනකම තිබෙනවා. මේ අන්තවාද රෝපණය වෙන්නේ සමාජය තුලේ. ඊට අවශ්‍ය වන මතය නිර්මාණය වෙන්නේ සමාජය තුලේ. මේ අන්තවාදයේ සැඟවෙන්නේ සමාජය තුලේ. මේ අන්තවාදය පෝෂණය කරන්නේම සංස්කෘතිය තුලේ. මේ අන්තවාදයට ගමන් මඟ නිර්මාණය කරන්නේ එම නේද ගර්භාෂය. එනිසා මේ උම්මතු කලලය විකෘති කලලය මේ නිශ්චිත මොහොතේ මානිත්‍ය වගේ කියන මේ නිශ්චිත කලලය මේ උම්මතු කලලය උත්පාදනය වෙන්නේ මුස්ලිම් සමාජය නැමැති ගර්භාෂය. එදා මුස්ලිම් සමාජය තීරණය කළ යුතු තිබෙනවා මේ උම්මතු කලලය විනාශ වෙන්න දෙනවාද මේ උම්මතු කලලය විනාශ කරනවාද. හැබැයි සමාජය පෙළ ගැහිලා තියෙන කොතනද? සමාජය පෙළ ගස්සන්න උත්සාහ කරනවා. මත තබා ගන්න. ඔය මුස්ලිම් නායකයෝ කිසිවෙක් මරාගෙන මැරෙන්න ඉන්නේ නැහැ. බොරු හොඳේ. රිසාද් බදුදින් නේද මරාගෙන මැරෙන්නේ? මරාගෙන මැරෙන්නේ. අසස්සාලිලා නැහැ. ඒගොල්ලෝ දේපල විශාල ප්‍රමාණයක් පොඩි ගාලා තිබෙන්නේ. ඒගොල්ලෝ කැමති හරිනම් මේ ආත්මෙම තව ආත්ම හතක් ගත කරන්න. ඒ තරම් දීපල. ඒගොල්ලෝ මරාගෙන මැරෙන්න ඉන්නේ. හරිද? මතක තබා ගන්න. ඔය කිසිවෙක් ඒගොල්ලෝ දේපල එක් රැස් කළා තියෙනවා. මුදල් එක් රැස් කළා තියෙනවා. විශාල මාලිගාවකට විශාල සමාගමල අධිකාරු බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ දරුවන් පිළිබඳ විශාල සීන ලෝකයක ජීවත් වෙන මිනිස්සු. ඒගොල්ලෝ ඉන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ දේශපාලනය කරේ නැහැ මුස්ලිම් ජනතාවත් එක්ක. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. වංචා දූෂණ පිළිබඳ හැම දේශපාලකයකට තියෙන විවේචන මුස්ලිම් දේශපාලකයකට තියෙනවා. ඒක අලුත් දෙයක් නෙවෙයි අපිට. රවි කරුණානායක වගේම තමයි අපේ රිසාද් බදුදින් පේන්නේ. ඒ 아무තු දෙයක් නෙවෙයි අපිට නම්. නේද? රිසාද් බදුදින්ගේ හොරකම් වෙනමත් රවිගේ හොරකම් වෙනමත් අපිට පේන්නේ. අපිට එකට පේනවයි. හැබැයි යමින් තිබෙන කුමකටද? මුස්ලිම් දේශපාලනය මෙම සමාජයෙන් ගලවා ඉවත් කළ යුතුද? ඒ නිවැරදි දේශපාලනයකට අත්පත් කර ගන්නා තෙක් හෙටත් මුස්ලිම් සමාජයේ නායකත්වය දෙන වෙන්නේ මේ දේශපාලකයන්ට. මත තබා ගන්න. ඔක අපි කරා 1982 උතුරේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයෝ මරාගෙන මැරෙන්න හිටියේ නෑ. ඒගොල්ලෝ යුද්ධ කරන්න හිටියේ නෑ. ඒගොල්ලෝ දරුවා කැනඩාව ඕස්ට්‍රේලියාව ජීවත් වුණේ. ඒගොල්ලෝ සමහර දේපල ඉන්දියාවේ තිබුණේ. ඒගොල්ලෝ ඉතාම සුඛ විහරණ සහිත ජීවිත ගත කරේ. උතුරේ දේශපාලන කරාට පදිංචි වෙලා හිටියේ කොළඹ. හැබැයි ඒගොල්ලෝ ජාතිවාදයේ වැපුරුව. අන්තිමට මොකද වුණේ 82 පාර්ලිමේන්තුවෙන් නිරපැහැරියා. පාර්ලිමේන්තුවෙන් නිරපැහැරියට පස්සේ උතුරේ මුළු දෙමළ ජනයාම ජනයාගේ හඬ බවට LTT සංවිධානයපත් වුණා. එයි ප්‍රජාතන්ත්‍රවාදී හඬ යටපත් කරා. නේද? ඒ වගේම LTT සංවිධානයට මරාගෙන බැරන බෝම්බ කරුවන් නිර්මාණය කරා. ඒට විශේෂම 1981 සංවර සභා මැතිවරණයේදී ඒ ජනතාවට තමගේ නියෝජ්‍යම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරාපත් කරගැනීමේ අයිතියක් උල්ලලා දැම්මා. සංවර සභාව ගෙනාවේ වෙනම කොටවත් නෙමෙයි මේ ප්‍රශ්නෙට උත්තරයක් ලෙස තමයි සංවර සභාව ගෙනාවේ. හැබැයි සංවර සභා සම්දදී යාපනයේ ගිහිලා යාපනයේ පුස්තකාලේ ගිනි තියලා ඒ දෙමළ සමාජයට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ යම් විශ්වාසයක් තිබුණ විශ්වාසය නැති කරලා දැම්මා. 83 කළු ජූලිය නිර්මාණය කරා මේ පාලකයෝ. දෙමළ ජනතාවට මේ රටේ ජීවත් වීම පිළිබඳ යම් සුරක්ෂිතභාවයක් තිබුණා නම් ඒ සුරක්ෂිතභාවය මුළු මනින්ම විනාශ කරලා දැම්මා. කොයි මොහොතකෝ තමන්ගේ දේපල ගිනි තිබෙනවා. කොයි මොහොතකෝ තමන් මේ මරා දානවා කියන සැක සංකාවක් නිර්මාණය කරා දෙමළ සමාජය තුලින්.
අන්නේ ගර්භාෂය තමයි LTT සංවිධාන හැදුනේ වැඩුනේ. ඒ ගර්භාෂය තුළ තමයි LTT සංවිධාන මරාගෙන මරන බෝම්බකරුවන් නිර්මාණය වුණේ. මොකද කරන්න ඕන? මේ ප්‍රශ්නෙත් අපිට අන්ත දෙකක් තිබෙනවා. එකක් මුළු මුස්ලිම් සමාජයම තල්ලු කරලා දාන්න පුළුවන් මේ අන්තවාදීට. දැන් බොහෝ ප්‍රකාශ, බොහෝ ඇසරීම්, බොහෝ සිදුවීම් තිබෙන්නේ එයට. මතක තබා ගන්න මුළු මුස්ලිම් සමාජයම මේ දිශාවට තල්ලු කර දැමීම මෙය නිවන්න බැරි ගින්නක් දක්වා ඇවිලින එක වළක්වන්න බෑ. ඒ නිසා අපේ ප්‍රවේශය විතු වන්නේ පොදු මුස්ලිම් සමාජය දිනා ගන්න ගමන් මුස්ලිම් සමාජයත් එක්ක එකතු වෙමින් මුස්ලිම් සමාජය තුළ වර්ධනය වෙමින් තිබෙන අන්තවාදයට අරගලේ. ඒක අපි හරියට තේරුම් ගන්න ඕනකම තිබෙනවා. අපේ මැද කොළඹ ඒ වගේම මුස්ලිම් ජනයා බහුතර ජීවත් වන ආසනවල වැඩ කරන සහෝදරවරුන්ට, සංවිධායක සහෝදරවරුන්ට, අපේ මුස්ලිම් සහෝදරවරුන්ට හැම දෙනාටම තියෙන වගකීම මේ පොදු සමාජය තල්ලු කිරීම සඳහා දරන ප්‍රයත්න අපි වැළැක්විය යුතුයි. පොදු සමාජය මේ අන්තවාදයේ එරේ අරගලේ කොටස් කරුවන් බවට පත් කරගන්න ඕන. අන්තවාදයට එරේ අරගලේ පංගු කරුවන් බවට පත් කරගන්න ඕන. එමේ පංගු කරුවන් බවට පත් කරගන්නේ නැතුව පොදු සමාජය අපේ සතුරා බවට පරිවර්තනය කරගන්න මනෝභාවයකට අපි අවතීර්ණ වුණොත් සහතික වශයෙන් මේ නිවන්න බැරි ගින්නක් දක්වා වර්ධනය වළක්වන්න බෑ. ඒ නිසා අපේ මැදිහත් වීම ඒ දිශාවෙන් නිර්මාණය කරගන්න. ඒ වගේම එක් අන්තවාදයකට හරි අරගලේ තව අන්තවාදය පෝෂණය විය යුතුනේ. අන්තවාදය කියලා කියන අපි හැමදාමත් කතා කරනවා වගේ අන්තවාදය හුදකලාව පවතින්නේ නැහැ. අන්තවාදය නිකන් ආකාශේ පාවෙවි පවතින්නේ නැහැ. අන්තවාදය කියන්නේ එක් අන්තවාදයක් විසින් තව අන්තවාදයක් ආරක්ෂා කරනවා. එක් අන්තවාදයක් විසින් තව අන්තවාදයක් පෝෂණය කරනවා. ඉතින් මුස්ලිම් ජන සමාජය තුළ ගොඩනගී තිබෙන ඉස්ලාම් ආගමික අන්තවාදය පරාජයටපත් කිරීමේදී අපි අතිශය ප්‍රවේශම් වී යුතු තිබෙනවා. තවත් එවැනි ගණයේ වෙනත් අන්තවාදයක් හෝ ජාතිවාදයක් මතුවීම වැළැක්වීම. ජාතිවාදයකට අන්තවාදයකට කළ හැකි වන්නේ තවත් ජාතිවාදයක් තවත් අන්තවාදයක් පෝෂණය කිරීම විතරයි. ඒ නිසා අසීරුතා මැද්දේ මේ වෙලාවේ නිවැරදිම දේශපාලනය නිවැරදිම ඔසවාගත්තු කොඩිය තමයි ජාතික සමගියේ කොඩිය. සහතික වශයෙන් අපි අත්තරින් නැති කොඩිය. මතකද? අත්තරින් හොඳ නැති කොඩිය. හරි ලේසි. මේ රැල්ලේ මේ සුලි පීනගෙන යන්න පුළුවන් ඕනතරම් පහසුවෙන්. ඕනතරම් පහසුවෙන් නේද? හෙට පුජ්‍යලෙ දෙන්නගේ නම් කියලා නේද? පලයන් තූත්තු කුඩියට කිව්වනම් වීරය. හැබැයි රැල්ල ඒ සුලිය ගහගෙන යන දේශපාලනේ මේ නිශ්චිත මොහොතේ වාත්සාක දේශපාලනයක් ඇති කරන්න වෙන්න පුළුවන්. හැබැයි දිගු කාලෙක අතිශය විනාශකාරී රට අතිශය විනාශකාරී අන්තයක් දක්වා ගෙන යන දේශපාලනය. ඒ නිසා මේ දේශපාලන අපි පරාද කරන්න ඕන. එයි හැම වෙලාවෙම මේ ජාතිවාදයේ සේවා සැපෙව්වේ කාටද? මේ ජාතිවාදයේ සේවා සැපෙව්වේ අපේ පන්තියට. අදත් මොකද උනේ? මේ ජාතිවාදී ප්‍රහාරය විසින් ඇත්ත ජනතාවගේ සටන්පට යටපත් කරලා තිබෙනවා. ඉතිහාසය පුරාවටම මේ යුද්ධ ගැටුම් වාස සපයලා තිබෙන මේ පාලක පන්තියට 30 අවුරුද්දක යුද්ධය මේ පාලක පන්තියට ආශිර්වාදයක්. එයි උන්ගේ නැහැකියාව උන්ගේ බැරිබැරියාව හැම වෙලාවෙමත් වහගත්තේ යුද්ධෙට මුවා වෙලා. යුද්ධෙට මුවා වෙලා හැම වෙලාවෙමත් වහගත්ත. ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ කියනකොට යුද්ධයක් තියෙනවා කියනවා. දරුවට රැකියාව නැහැ කියනකොට යුද්ධයක් කර කර රස්ස දෙන්න විදියක් නැහැ කියනවා. පාසලේ පාසුකම් නැහැ කියනකොට යුද්ධයක් කර කර පාසල් වල පාසුකම් දෙන්න බෑ කියනවා. හැබැයි මේ අවුරුදු 30ක යුද්ධය මේ ධනපති ක්‍රමයේ මේ ධනපති පාලකයන්ගේ ධනපති ආණ්ඩුවල නොහැකියාව වසා ගැනීමේ ප්‍රධානම මෙවලම් බවට පත් වී තිබුණා යුද්ධය. ඕන් යුද්ධයට මුවා වෙලා තමයි උන්ගේ අසාර්ථකත්වය උන්ගේ බැරියාව වහගෙන හිටියේ. 2009 පස්සේ යුද්ධය අවසන් වුණා. දැන් වෙනදාට වඩා වැඩිය මොන්ගේ ආර්ථිකයේ තියෙන බැරියාව. මොන්ගේ රාජ්‍ය පාලනයේ තිබෙන නොහැකියාව වෙනදාට වඩා වැඩියෙන් ඉලදර වෙමින් තිබෙනවා. එඳා යුද්ධයේ විසින් හැම වෙලාවම වාසි සහගත දේශපාලන නිර්මාණය කරලා තිබෙන කාටද? මෙම ධනපති පන්තියේ මෙම් පාලකයන්. මේ පාලකයන්ට ඕන ජාතික සමගිය වෙනුවට මේ පාලකයන් ජාතික ගැටුම ඕන. ජනතාව අතර සැකේ වෛරය ක්‍රෝධය වර්ධනය කරන්න ඕන. ඒක තමයි ඉතිහාසය. ඉතිහාසයේ දේශපාලන පෙරලි බලන්න. 1994 චන්ද්‍රිකා ජනාධිපතිවරුන්ට ප්‍රධාන සටන් පාඨය මොකද්ද? සාමයේ දූතිකාව. ඒට සාමයේ විකුණන්න පුළුවන්කම තිබෙන යුද්ධයක් තිබු නිසා. යුද්ධයක් තිබෙන්නේ නැත්නම් සාමයේ කියන්න බෑ. 1999 නැවත චන්ද්‍රිකා ජනාධිපති වීමේ සාධකයි. අන්තිම රැස්වීම දෙල්ලූ බෝම්බ ප්‍රහාරය. යුද්ධය.
නැවත කටුනායකට පහර එල්ල කරලා, තෙල් ටැංකි සංකීර්ණ පහර එල්ල කරලා, මහ බැංකුවට පහර එල්ල කරලා යුද්ධ පිළිබඳ විශාල සැකයක් නිර්මාණය වුණා. 2001 රනිල් කියනවා නෑ යුද්ධ නෙවෙයි මම සාමි. නැවත 2001 රනිල් එනවා සාමි. රනිල්ට සාමි විකුණන්න බෑ යුද්ධයක් තිබෙන්නේ නැත්නම්. සාම වැඩ පිළිවෙල එනවා. ඒක අසාර්ථක වෙනවා. බෙදීම දක්වා එනවා. ඊට පස්සේ මහින්ද කියනවා සාමේ වැරදි මම යුද්ධයට එනවා. ආයුද්ධය 2010 මහින්ද යලි ජයග්‍රහණය කරන්නේ පොන්සේක අපේක්ෂකයා බවට පත් වෙන්නේ යුද්ධයේ. යුද්ධයක් නොතිබෙන්න 2010 පොන්සේක අපේක්ෂක බවට පත් වෙන්නේ. හරි. යුද්ධයක් නොතිබෙන්න මහින්ද රාජපක්ෂ 2010 ওই තරම් ජයග්‍රහණ සහිතව ජයග්‍රහණය කරන්නේ නේ. ඒ නිසා මේ පාලකයන් හැම වෙලාවම තීරණාත්මක ලෙස තමන්ගේ බලවමාරුව සිදු කරගත්තේ 30 අවුරුදු යුද්ධය. 30 අවුරුදු යුද්ධේ උඩ සටන් පාඨයක් තිබුණා. එක විටක යුද්ධේ නේද? යුද්ධයේ භූමිකාවට පනපවනවා. තව විටක සාමයේ භූමිකාවට පනපවනවා. විටක සාමයේ පරවිය ඉගල්ලන ඡායාරූප අපි දැකලා තියෙන ඕන තරම් මේ නායකයන්ගේ ඉතිහාසය. පරවිය ගෝල් පේස් පිට්ටනියේ අහසට උගුල් නේද? හැම රැස්වීමක්ම නේද? රැස්වීම ඉවර සංගල පරවිය දෙන්නේ අහසට උගුල්ලන. මතකද? නේද? පරවිය දෙන්නේ නිදහස් කරනවා. එයි ඒගොල්ල මුළු නොහැකියව වාගෙන හිටිය යුද්ධය. එනිසා මේ ජාතිවාදයේ ජාතික ගැටුම එකිනෙක අතර සැකේ ක්‍රෝධය වෛරය හැම වෙලාවම වාසසකල සපසලා තියෙන්නේ මේ ධනපති පන්තික සමයේ පාලකයන්ට. ඒක අපි ඉතා හොඳින් විද්‍යාමාන වෙලා තියෙනවා. ඒ නිසා මෙම ගැටුමෙත් යලි උස්සන්න වෙන්න උත්සාහ කරමින් තිබෙන්නේ මෙම ප්‍රශ්නය. ඒ නිසා අපි කිසිසේත්ම කිසිදු අන්තවාදයකට ජාතිවාදයකට ඉඩ කඩලා නොදෙමි. මෙම අන්තවාදී ප්‍රවණතාවයන් පරාජයටපත් කිරීමේ මනෝභාවය සහ ක්‍රියාකාරීත්වයට අපි ආයුතු තිබෙනවා. ඒ නිසා මුස්ලිම් ගම මැද්ද ඉන්න සිංහල පවුල් කීපය ආරක්ෂා කර ගැනීම මුස්ලිම් සිංහල එකේ හවුල් ව්‍යාපාරය. සිංහල ගම මැද්ද ඉන්න මුස්ලිම් පවුල් ආරක්ෂා කර ගැනීම සිංහල අපේ සහෝදරුන්ගේ කාර්යභාරයක් කියලා අපි විශ්වාස කරනවා. මේක අපි ඉටු කරන්න ඕන. එතන පොදු විශ්වාසයක් මහජනයාට ගොඩනගන්න ඕන. මේට විශ්වාසවන්තම විශ්වාසය ගොඩනැගීම සඳහා තියෙන බලධාරිය අද විශ්වාසය බිඳවටලා තිබෙනවා. ඒ නිසා දේශපාලන ව්‍යාපාරයක් හිට අපිට තියෙන වගකීම තමයි මේ පොදු සමාජයට විශ්වාසය යලි කැටු වෙන්න ඕන. ජනතාව අතර ගැටුමක් බවට වර්ධනය වෙන්න මේ ඉඩකඩ ලබා නොදින්න ඕන. මේ ගැටුමක් මේක ජනතාව අතර ගැටුමක් බවට පරිවර්තන වෙන්නේ නැහැ තාමත්. හැබැයි ඕනෑම මොහොතක මේක ජනතාව අතර ගැටුමක් බවට පරිවර්තන වීම ඉඩකඩ තිබෙනවා. මේකේ සන්දර්භයේ, මේක ඇතුලේ, මේකේ ගර්භාෂයේ, මේකේ සංයුතියේ ඕනෑම මොහොතක මේක ජනතාව අතර ගැටුමක් බවට පරිවර්තන වීම ඉඩකඩ තිබෙනවා. ඒ නිසා අපිට කවර දේශපාලන දිතුරු වෙන්නේ? අපි දේශපාලන කළ යුත්තේ කුමක් වෙනුවෙන්ද? ජනතාවගේ ජීවිත අනාරක්ෂිතභාවයට හෙළන, ජනතාව තැන තැන ගහ ගන්න මරා ගන්න, රට අනාරක්ෂිතභාවයට හෙළන තැනකට අපිට තිබෙන දේශපාලන කුමක්? අපිට එතන දේශපාලනයක් නෑ, මතක තබා ගන්න. අපිට තියෙන දේශපාලනය තමයි එවැනි තැනකට සමාජයේ තල්ලු වීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සියල්ල අපි ගන්න ඕන. ආරම්භයේදී අපහසු වේ. ආරම්භයේදී ප්‍රතික්ෂේප වේ. හැබැයි මතක තබා ගන්න ඒක තමයි නිවැරදි. මෙය දිගු කාලීන යුද ගැටුමක් බවට පරිවර්තන වෙන, දිගු කාලීන මුස්ලිම් සමාජය කොන්නුණු, සිංහල සමාජය කොන්නුණු, එකිනෙක අතර සැකෙන් වෛරෙන් ක්‍රෝධයෙන් බලන ඕනෑම මොහොතක ගැටුමක් ඇතිවීමට ඇති වෙන මනෝභාවය තුරන් කරන දේශපාලනය තමයි මේ මොහොතේ ගමේ ඔබට පැවරී තිබෙන දේශපාලනය. ඒක කළ යුතු දේශපාලනය. ඒ වගේම කටකතා ගොන්නක් පැතිරෙනවා. එයි කටකතා පැතිරෙන්නේ තිකන් නෙවෙයි. විශ්වාසවන්තම තොරතුරු සපයන්න බවට ආණ්ඩුව පත් වෙලා නැහැ. ආණ්ඩුව බොරු කියනවා. ආණ්ඩුව තොරතුරු වසන් කරනවා. මේ මෛත්‍රීපාල සිරිසේන කියන එකක් මේ රට ජනතාව විශ්වාස කරේ දාපව. මේ රනිල් වික්‍රමසිංහ කියන එකක් මේ රට ජනතාව විශ්වාස කරේ දාපව. ඒ නිසා රජයක් ලෙස ගත්තොත් රජය තමයි නිවැරදි තොරතුරු සපයන්නගේ භූමිකාව තිබෙන ආණ්ඩුවට මේ වෙලාවේ. හැබැයි ආණ්ඩුවට මොකද වී තිබෙන්නේ? විශ්වාසවන්තම තොරතුරු සපයන්න වෙනුවට රජය අද අවිශ්වාසිතම තොරතුරු සපයන්න බවට පත් වී තිබෙනවා. අද ගහන්න නැහැ කිව්වොත් මිනිස්සුන් ගල වැදෙනවා ගහයි වගේ කියලා. නේද? කොතනදනකාරී පරීක්ෂා කළා බෝම්බ තිබ්බේ නැහැ කිව්වොත් මිනිස්සුන්ට හිතන බෝම්බ තිබ්බා වගේ කියලා. ඒ කියන්නේ තොරතුරු සපයන්න ආණ්ඩු විශ්වාසවන්තම සහතිකලස් තොරතුරු සපයන්න බවට පත් වී යුතු තමයි රාජ්‍ය. හැබැයි රාජ්‍යද ජනතාව ඇතුලේ අසත්‍ය බොරු වෙනන සුළු ප්‍රකාශ කරන්න බවට පත් වී තිබෙනවා. ඒ නිසා තවදුරටත් ජනාධිපතිවරයාගේ ජාති කැමැති මේ කතා, රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තුවේ කතා,
අමාත්‍යවරුන්ගේ විශ්වාසවන්ත නේද සහතිකයන් මේ රටේ ජනතාව කවුරුත් විශ්වාස කරන්නේ. එවැනි තත්ත්වයක් ඇතුලේ වැඩිපුර බර පැටවෙන්නේ මොනවටද? කටකතාවලට. ඒ වගේ මාධ්‍ය නාලිකාවලට. මාධ්‍ය නාලිකාවල දේශපාලන න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඒ මාධ්‍ය නාලිකාවල තියෙන දේශපාලන න්‍යාය පත්‍රයත් නේද නොදැන ඉන්න මේක ඇස්සේ ව්‍යාප්ත කරමින් තිබෙනවා. එනිසා සමාජය තුළ කටකතත් සමහර මාධ්‍ය නාලිකාව වෙත පැවරී තිබෙන දේශපාලන භූමිකාව විසුණුත් සමාජයේ යම් තැතිගැන්මකට අනාරක්ෂිත ස්වභාවයකට බිය ගැන්වෙන සුළු සමාජයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා අපි හමු තිබෙන වගකීම තමයි කිසිදු කටකතාවට ඉඩ දෙන්න එපා. වග විභාග කරන්න. තොරතුරු හොයලා බලන්න. සත්‍ය ගෙනියන්න. ඒ නිසා ගමේ සත්‍යම තොරතුරු සපයන්නාගේ භූමිකාව ජනතා විමුක්ති පෙරමුණේ අප වෙත පවරා ගත යුතු තිබෙනවා. එහෙම නැත්නම් මේක යහපත් කරන්න බෑ. ජාතිවාදයට එරෙහිව නේද සත්‍ය තොරතුරු ගෙනෙන්න බවට පත් වෙන්න නැත්නම් මේ සමාජය සූපත් කරන්න බෑ. නිසා මේ නිශ්චිත මොහොතේ අපිට සුවිශේෂී කාර්යභාරයක් දැන් පැවරී තිබෙනවා. අන්නේ කාර්යභාරයට අපි පණ පෙවිය යුතු තුන අපි හැමදෙනාම මැදිහත් වී යුතු තිබෙනවා. ඒ වගේම මේක ඇතුළේ ඉතාමත් කැත පහත් ගණේ දේශපාලන න්‍යාය පත්‍රයන් දියත් වෙමින් තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන දැන් මේ ප්‍රහාරයට විශාල බලයක් ජාලයක් නිර්මාණය කරනවා. ඔහු කියනවා කොටි සංවිධානයේ ක්‍රියාකාරීත්වයේ ජාතික මට්ටමින් තිබුණේ මේක ජාත්‍යන්තර මට්ටමින්. ඒ නිසා මහින්ද ජාතික මට්ටමින් තිබූ යුද්ධයක් ඉවර කරපු කෙනා මම ජාත්‍යන්තර යුද්ධයක් ඉවර කරපු කෙනා. ඒකට එන්නේ. බලන්න හිටියනම් දොක් කියන්න පටන් ගන්න නැද්ද කියලා. වෙන්න පුළුවන් සියලු විනාශයන් වෙලා සමාජ කිසිසේත්ම යහපත් කරගන්න බැරි වෙලා හැබැයි නැවත වාසිපත් දොඩවන්න පටන් ගන්නවා මේක අවසන් කරපු කෙනාගේ භූමිකාවට පනපවන්න. එතෙන්ද අවතීර්ණ වෙන්නේ. හැබැයි ඒ අස්සේ මොකද කරන්නේ? ඒ අස්සේ මොකද කරන්නේ? ආරක්ෂක ලේකම්වරට ආරක්ෂක ඇමතිවරයාට ආරක්ෂාව වෙනුවෙන් ලක්ෂ 1907ක් වෙන් කරගෙන වාහන ගිනවා. දැන් ජනතාවට හිතෙන්නේ මොකද්ද? දැන් මෛත්‍රීපාල සිරිසේනගේ වැකියද බලවත්? මෛත්‍රීපාල සිරිසේනගේ භාවිතවද බලවත්? මෛත්‍රීපාල සිරිසේන කෙනෙකුට නෑ සමාජය යහපත් වෙමින් තිබෙනවා. පාර්ලිමේන්තුවට දාන ආරක්ෂාව සඳහා වාහන ගේන්න ලක්ෂ 1907ක් ඉල්ලලා. එතකොට එහෙනම් ආරක්ෂාව මොකටද වෙඩිවදනවා නොවදින වාහන ගේන කියලා හිතුවා. ආරක්ෂාව යහපත් වෙමින් තිබෙනවා කියලා හිතනවා. පුතාගේ මඟුල් ගෙදර ගන්න පාරවල් වහලා. ත්‍රිවිධ හමුදාවෙම ගාඩ් එක දාගෙන. පුරවැසියන් මොකද හිතන්නේ? එහෙනම් තාමත් අප්සෙට් වගේ නේද කියන්නේ. තේරුම් කියන්නේ. එනිසා මොකද්ද සිදු වී තිබෙන්නේ? මේ අස්තේ නැවත කැත දේශපාලනය දියත් කරන්න පටන් ගන්න තිබෙනවා මෛත්‍රීපාල සිරිසේන. උත්සාහ කරන මේකෙම පාවිලා ගොස් යලි ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීමේ සීන යලි ඔහුට දවලුත් හීනෙන් පේනවා රැයත් හීනෙන් පේන තත්ත්වෙට මේ පත් වී තිබෙනවා. යලි මේකේ ඒ කැත දේශපාලන සූදු පටන් අරගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් තිබෙනවා නැවත පුටු වාඩි වෙන්න. ඒ වගේම රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් තිබෙනවා තමන්ගේ පන්තියට අවශ්‍ය වෙන මර්ධන නීති සම්මත කරගන්න. ඔහු 21 වෙනිදා සිද්ධිය සිදු වහම ජාත්‍යන්තර මාධ්‍ය වලට කිව්වේ මොකක්ද? ඔව් IS ත්‍රස්තවාදීන් එක ලෝකේ ජාත්‍යන්තර සබතා තිබුණා අපි දැනගෙන හිටියා. හැබැයි ඔත් අත්අඩංගුවට ගැනීම සමත් වෙන නීති තිබුණේ නැහැ. ප්‍රතිතස්ත පනත සම්මත වෙලා තිබුණා මේක කරන්න තිබ්බා. මරුමෑන්. දැන් අපි අහනවා තෙල් සංස්ථාවේ අරගලයක් තිබුණා. දෙබඩකට වතු වල හිටපු මැර කණ්ඩායම් ගෙනල්ලා එම අරගලය මැඩපවත්තන පොළු ගල් මුගුරු වරගෙන පාරට වැස්සා. රනිල් වික්‍රමසිංහගේ මොන නීති පොතේ තිබේ ඒක? හම්බන්තොට වරාය විකුණන්න එපයි කියලා තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිය ගෙනිච්ච අරගලයට රනිල් වික්‍රමසිංහ නීති පොත පෙරලා හිටියද? නැහැ. තමගේ පාතාලේ මිතුරන් කැඳවුව එක මර්ධනය කරන්න. ඒතර රනිල්ට නීති ප්‍රශ්න උනේ නේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අරගලයක් කරනකොට හැමදාම පහර දෙනවා. ගෙවල් වලට පරීක්ෂා කරන්න යනවා. ගෙවල් වලට ගිහලා අත්අඩංගුවට ගන්නවා. දැන් රනිල් වික්‍රමසිංහගේ මොන නීති පොතේද ඒව කරේ? රනිල්ලට දඩයන් කරන්න උනහම නීති ඕන වෙන්නේ නැහැ. හැබැයි ආරක්ෂා කරන්න උනහම නීති පොතේ හැඟවෙනවා. සරණිල් යලි උත්සාහ කරමින් තිබෙනවා මේ ඉතාමත් විනාශයක් තියෙන වෙලාවෙත් ඉතාමත් මර්ධනකාරී ප්‍රතිත්‍රස්ත පනත ගේන්න. ඒ පනත ගැන අපි වෙනම සාකච්ඡාවක් මීට කලින් කරා. නේද? විශේෂයෙන්ම ප්‍රතිත්‍රස්ත පනත આવොත් ආණ්ඩුවට විරුද්ධව අපිට පුළුවන් හිතන්න විතරයි. කියන්න බෑ. ක්‍රියාත්මක වෙන්න බෑ. ඕකයි. අපිට ඕන නිදාගෙන හිත ඉන්න පුළුවන්. නේද? හිතේ තියෙන එකක් හොයාගන්න මැෂින් එකක් එනකන් ඒකත් හොයාගත්තොත් ඒකත් බෑ. මෙහෙම තියෙනවා.
දයාදියත් කරමින් තියෙන මර්ධනකාරී නේද? මේ මර්ධනකාරී පනත් සම්මත කර ගැනීම සඳහා ඔහුගේ උත්සාහයක් තිබෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂගේ කඳවුර සිදුවීම සිදුවිලා ටික දවසක් යනකොටම ගෝඨාභය රාජපක්ෂ කියනවා මම හිටියනම් මේක වෙන්නේ නේ. 1 2 මම ජනාධිපති ඡන්දයට ඉල්ලනවා. 3 මම ජනාධිපති වුණාම මුස්ලිම් අන්තවාදය පරාද කරනවා. දැන් යා ජනාධිපති වෙනකන් ඉන්නවද මේක ඉවර කරන්න? නායකයෝද? මොන නායකයෝද මේගොල්ලෝ? සමාජයට වගකීම් නැයිද? රටක් පිළිබඳ ජනතාව පිළිබඳව වගකීමක් තියන අය නෙවෙයි මේගොල්ලෝ. සිද්ධිය සිදු වෙනකොටම විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ වෙලා තිබෙනවා. සමාජ මුණු අනාරක්ෂිත බවට පත් වී තිබෙනවා. සමාජ තැතිගන්මක ඉන්නවා. එහෙම වෙලාවක් කියනවා මම හිටියනම් ඕක වෙන්නේ නේද? මම ජනාධිපති ඡන්දයට ඉල්ලනවා. මම ජනාධිපති වුණාම ඕක ඉවර කරනවා. මේ කණ්ඩායම් වල තියෙන පහත් මානසිකත්වය මේකෙන් තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ සිදුවීමෙත් යලියලිත් උත්සාහ කරමින් තිබෙන්නේ. යලියලිත් උත්සාහ කරමින් තිබෙන තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය කොහොමද රට මොන විනාශයකටපත් වුණත් ජනතාව මොන අනාරක්ෂිත ස්වභාවයකට හිටියත් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය කැත නැතුව එලා ගැනීම සඳහා පොරයක් මේ සිදුවීම් පස්සේ මතුවී තිබෙනවා. ජනතාව විමුක්තිය අපිට තියෙන කාර්යභාරය. එකක් අපි කල්පනා කරා. අපි සාකච්ඡා කරමින් හිටියා ඔයගොල්ලන් එක්ක. මේ රට වෙනස් කිරීමට සමත් වෙන විශාලම බහුජන ව්‍යාපාරය අපි ගොඩනගන්න ඕන කියලා. ඒ පිළිබඳ විශාල වැඩ කොටසක් අපි ඉටු කරමින් තිබුණා. ඒ විශේෂයෙන්ම අපි බර තැබුවේ රට ගොඩනැගීමේ දිශාවට. ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද? මේ ණය බරෙන් ගැලවෙන්නේ කොහොමද? ජනතාවගේ අතට මුදල් ගලාගෙන යන්නේ කොහොමද? ග්‍රාමීය ජනතාව මුහුණ දී තිබෙන දුප්පත්භාවයෙන් ගොඩගන්නේ කොහොමද? මේ නව ආර්ථික දැක්මකට අපේ රට පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡාවෙ තිබුණා. මේ ඊටමත් වැරදි දූෂිත ආණ්ඩු කරන වෙනුවට වග කියන යහපත් ආණ්ඩු කරනක අපි ගොඩනගන්නේ කොහොමද? මේ අකාර්යක්ෂම දූෂිත ආණ්ඩු කරනයක් තියෙන්නේ. කිසිදු පුරවැසියෙකුට රාජ්‍යයෙන් යමක් කරගන්න බෑ කාර්යක්ෂමව. එනිසා මේක අකාර්යක්ෂමතාවයක් හඳවගෙන ඉන්න ඕන. මේ අදූෂිත කාර්යක්ෂම යහපත් ආණ්ඩු කරනක අපේ රට ඕන. ඒ පිළිබඳ සංවාදයක් අපිට තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ව්‍යවස්ථාවේ නව සංශෝධනය ජනතාවගේ අයිතීන් බලගන්න වෙන නව ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාවක් අපි තුළ තිබුණා. මොකද විදේශ ප්‍රතිපත්තිය ජාතික සමගිය පිළිබඳ සාකච්ඡාවක් අපි තිබ්බා. හැබැයි දැන් ඔක්කොම යටපත් කරමින් මහජන ආරක්ෂාව ජාතික ආරක්ෂාව පිළිබඳ න්‍යාය පත්‍රය උඩට ඇවිල්ලා තිබෙනවා. හැබැයි දැන් මේ සිදුවීම් වලින් කියාපාන්නේ කුමක්ද? අවුරුදු 30ක අනවරත යුද්ධයක් තිබ්බා. මේ පක්ෂ දෙකම මේ අවුරුදු 30ම රට පාලනය කරා. හැබැයි අවුරුදු 30ක් දිග්ගැස්සෙනකම් ඒ යුද්ධය අවසන් කරගන්න උන්ට බැරුව තිබුණා. 2009 අවසන් වෙලා 2019 නේද මේ මාසේ 19 වෙනිදා අවුරුදු 10ක් පිරෙනවා. අවුරුදු 10 පිරෙන්න කලින් යලි නැවත බියසහිත සමාජයක් නිර්මාණය කරා මේ පාලකයෝ. නැවත බියසහිත පාලකයක් සමාජයක් නිර්මාණය කරා. ඒ නිසා පෙන්눔 කරන්නේ කුමක්ද? මුගේ ආර්ථික අසමත්භාවය පමණක් නෙවෙයි. රාජ්‍ය පාලන අකාර්යක්ෂමතාවය පමණක් නෙවෙයි. උන්ගේ දේශපාලන දූෂිත භාවය පමණක් නෙවෙයි. මේ පාලකයන්ට මහජන ආරක්ෂාව තහවුරු කරන්නත් බෑ. අවුරුදු 10 නෙකී. 10ක් යන්න මත්තෙන් නැවත බෝම්බ බී. 10ක් යන්න මත්තෙන් නැවත අනාරක්ෂිත භාවය. 10ක් යන්න මත්තෙන් නැවත ජාතිවාදී උත්සන්න වෙච්ච දේශපාලනයක් නිර්මාණය කරලා තිබෙනවා. එසේම පෙන්눔 කරන්නේ කුමක්ද? මේ ධනවාදයට, මේ ධනපති ආණ්ඩුවලට, මේ පාලක පන්තියට අපේ රටේ මහජනයාගේ ආරක්ෂාව සහතික කරන්නත් බෑ. ඔබට මතක ඇති අපි පෞගේ කාලේ සම්මන්ත්‍රණ වටක් ගියා. රට හදන රට රකින්න. මහජනයාගේ ආරක්ෂාව සුරක්ෂිත කරන නව බලවේගයක් අපේ රට ඕන. මහජනයාගේ ආරක්ෂාව රඳා පවතින්නේ එකිනෙකා කෙටවීමෙන් නෙවෙයි. ඒගොල්ලෝ කල්පනා කරන එකිනෙකා කෙටවීමෙන් මහජනයාගේ ආරක්ෂාව රඳා පවත්වන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි අන්තවාදී කණ්ඩායම් දෙකටම එකම ගිණුමෙන් සල්ලි දෙනවා. මොකද්ද මේ හිතන්නේ? එකම ගිණුමෙන් කණ්ඩායම් දෙකටම සල්ලි පොම්ප කරනවා. ඒගොල්ලෝ තන ගැටුම තීව්‍ර කරලා ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් කියලා. ගැටුම තීව්‍ර කරලා ආරක්ෂාව තහවුරු කරන්න බෑ. ආරක්ෂාව තහවුරු කර ගැතිය කියවන්නේ මහජනයා අතර සමගිය, සියලු ජන ප්‍රජාවන්ගේ අයිතිය සුරක්ෂිත කරන සමාජයක් ඇතුළේ විතරයි හැම ප්‍රජාවටම ආරක්ෂාව තිබෙන්නේ. සිංහල දෙමළ මුස්ලිම් අපි කාගෙත් ආරක්ෂාව තියන්නේ අපි අතර සමගිය නිර්මාණය වෙන ප්‍රමාණයට පමණයි. ඒ නිසා මහජන ආරක්ෂාව ජාතික සමගියෙන් විතං කරපු මහජන ආරක්ෂාවක් යලි අපේ රටේ නැති බව සාතික වෙනවා.
ජාතින් අතර සමගියෙන් විතරයි. ජාතිකගතයන් අතර එකගතාවකින් විතරයි මහජනයාගේ පොදු ආරක්ෂාව සහතික වෙන්නේ. ඒ නිසා මහජනයාගේ ආරක්ෂාව තහවුරු කරගත හැකි වන්නේ ජාතික සමගිය කෙරෙහි විශ්වාසය තබන ජාතික සමගිය ගොඩනැගීමේ දේශපාලන ව්‍යාපාරයකට විතරයි රට රකින්නත් පුළුවන් මහජනයාගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්. ඒක පෙන්නලා තියෙනවා. අවුරුදු 10ක් යනකොට නැවත යුද බියක්, නැවත බෝම්බ බියක් මතු කරන තත්ත්වයක් මේ සමාජය අපි ඉදිරියේ පෙන්눔 කරලා තිබෙන නිසා අපිට ඒක තවදී පෙන්눔 කරලා තිබෙනවා. ඒ නිසා යලිත් පෙන්눔 කරන්න යන කවරක්වත් නෙවෙයි. මේ ගැටුම් වලින්, මේ ආර්ථික විනාශයෙන්, මේ ගමන් මගෙන් මේ සියල්ලංගෙම අපිට පෙන්눔 කරමින් තිබෙන්නේ මේ පාලක පන්තියේ මේ දුබල බෙලහීන ධනවාදයේ මේ දූෂිත අකාර්යක්ෂම ආණ්ඩුකරණයේ මේ රට ගොඩ එන්න බැරි බව. මේ අසමත්කම තමයි පෙන්눔 කරලා තිබෙන්නේ. ඒ නිසා මොකක්ද ඕනකම තිබෙන්නේ? මේ සියල්ලන්ට මුහුණ දිය හැකි ප්‍රබලතම මහජන ව්‍යාපාරය අපි ගොඩනගන්න ඕන. මේ වෙලාවෙත් ගමට ගෙනියන්න ඕන පණිවිඩය ඒක. මේ වෙලාවෙත් ගම කැඳවන්න ඕන පණිවිඩය ඒක. මේ වෙලාවේ ගම කැඳවන්න ඕන මුස්ලිම් ගම කැඳවන්න ඕන සිංහලයට එරෙහිව නෙවෙයි. සිංහලයා කැඳවන්න ඕන මුස්ලිමිනියට එරෙහිව නෙවෙයි. අපි සියලු දෙනා කැඳවන්න ඕන මේ අනාගත අභියෝගයට මුහුණ දිය හැකි ප්‍රබලතම මහජන ව්‍යාපාරය ගොඩනගන්න. අපි සැලසුම් කරලා තිබෙනවා. අපි පෞගේ කාලේ සැලසුම් මේ දිනේ අවසන් වෙලා ජුනි මාසයේ අග ඒ මහජන ව්‍යාපාරය පිහිටීමේ අපේක්ෂාව අපිට තිබෙනවා. අපි උත්සාහ කරනවා ජූලි අග අගෝස්තු මුල වෙනකොට මේ මහජන ව්‍යාපාරය ගොඩනැගීම පිළිබඳ අපේක්ෂාවෙන් අපි වැඩ කටයුතු කරනවා. ඒ විතර මේකට තියෙන මාවත. අපිට මේකේ මාවත් කීපයක් තියෙනවා. එක්ක මේ ජාතිවාදයට යට වෙලා මේකම පීනගෙන යන මාවතක් අපිට ඕන තෝරගන්න පුළුවන්. පහසුයි ගලාගෙන ඉතා හොඳින්. එහෙම නැත්නම් අපිට තිබෙනවා මේ තත්ත්වයට පිළිබඳ බය බිරාන්ත වෙලා උඩ බලාගෙන කරගන්න දෙයක් නැතුව නේද? ජීවත් වෙන්න පුළුවන් ඔහේ ඕලාරික නේද? කිසි ආලෝකයක් ප්‍රගමනයක් නැති මිනිස්සු හැටියට අපිට ඔය මැරලා යන්න පුළුවන්. ඒකත් මේකේ තියෙනවා. එහෙම නැතුව මේකේ තිබෙනවා මේ தත්ත්වයට මුහුණ දීලා මේක පොරබදලා මේක වෙනස් කිරීම සඳහා ධෛර්ය සම්පන්න මැදිහත් වීමේ දේශපාලන අපිට තිබෙනවා. ඒ නිසා අපි තෝරාගත යුතු වෙන්නේ මේ දේශපාලන. අන්න ඒ දේශපාලන තෝරා ගැනීමේදී මෙතෙන් එක්රැස් වී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මට්ටමේ දේශපාලන ජයග්‍රහණ කරන්න පුළුවන් අපේ සමාජිකයන්, අපේ හිතවතුන්, අපේ ක්‍රියාකාරකයන්. ඔබ සතුව මේ වගකීම තිබෙනවා. අපි හැමදෙනාම එක්ව අත්හරින්නේ නැතිව මේ ක්‍රියාදාමයට අපි පඬපවමු. සහතික වශයෙන් මේ රටට ජනතාවටත් ජයග්‍රහණය ගෙන ගිය හැකි දේශපාලන මාවතක් වෙත මේ සමාජය කැඳවාගෙන ආ හැකි. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න, මැදිහත් වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම.